අපි දන්නවා මේ වන විට ලංකාව තුල කොවිඩ් වසංගත තත්ත්වය දිනපතා ශීඝ්‍රයෙන් පිහිසුණු තත්ත්වයක් දක්වා ගමන් කරමින් තිබෙනවා. මේ අපි 2020 මාර්තු මාසයේ අපේ රටේ ආරම්භක අවස්ථාව කියලා බැලුවොත් 2021 මැයි මාසයේ වෙනකොට එම තත්ත්වයේ බිහිසුණු විනාශකාරී නැග්මක් ශීඝ්‍ර වර්ධනයක් දක්වා දැන් ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් පහුගිය දින කිහිපේ දත්ත බැලුවොත් අතරම ගත්තොත් මේ දත්ත පැරණි දත්ත කෙසේ වුවත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ තිබෙන දත්ත පසුගිය දින 3ේදී ආසන්න වශයෙන් කොවිඩ් රෝගීන් 7192ක් හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ පහුගිය දින 10 තුල හඳුනාගත්තු අයගෙන් 38කට වඩා වැඩි ප්‍රතිශතයක් හඳුනාගෙන තිබෙන්නේ පහුගිය දින 2-3 තුල. උදාහරණයකට ගත්තොත් ඊයේ දිනේ 2624ක්, පෙරේදා දිනේ 2672ක්, ඊට පෙර දිනේ 1896ක් ආදී විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම මරණ ගත්තොත් ඊයේ දිනේ 26ක්, පෙරේදා දිනේ 15ක්, ඊට පෙර දිනේ 22ක් ආසන්න වශයෙන් මේ දින 3 ඇතුළත වාර්තා වලට අනුව 63 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. සැබවින්ම ගත්තොත් ඝාතනය වී තිබෙනවා. ඒ තාමත් බරපතල තත්ත්වයක්. ඒ වගේම අපි දැක්ක සමහර පුරෝකථන කරන ආයතනයන් මේ පිළිබඳ ඉතාමත් භයානක අන්තයකට තල්ලු විය හැකි කියන පුරෝකථනයක් දෙමින් තිබෙනවා. මිය යන ගාන දෛනික වාර්තා වෙන ප්‍රමාණය වැඩි විය හැකි බවත්, රෝගයේ වැළඳෙන කණ්ඩායම දෛනික වාර්තා වෙන ප්‍රමාණය වැඩි විය හැකි බවත්, විශාල අනතුරු වැංගවීම ජාත්‍යන්තර මට්ටමින් අද කරුණු ඉදිරිපත් වෙමින් තිබෙනවා ශ්‍රී ලංකාව ගැන. ඒ රෝගයේ ව්‍යාප්තිය පමණක් නොවේ. විශේෂයෙන් ගත්තොත් එම රෝගයේ මැඩ පැවැත්වීම සඳහා විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය යාන්ත්‍රණය අද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපණ වී තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපේ මූලික ප්‍රතිකාර ක්‍රමයේ බවට තාමත් පත් වී තිබෙන්නේ රෝගයේ වැළඳුණු අය රෝහල් කරාගෙන යාම. හැබැයි දැන් සිදු වී තිබෙන්නේ කුමක්ද? දිස්ත්‍රික්ක ගණනාවක 100කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහලක ඇඳක් හොයාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. දේශපාලකයන් හැටියට අපිට බොහෝ අය මේ මොහොත වෙනකොට කතා කරමින් තිබෙනවා. අපේ අම්මාට වෙලදී තිබෙනවා, අපේ සීයාට වෙලදී තිබෙනවා. ඔවුන් ඉතාමත් වෙනත් රෝග වලින් පීඩා විඳින අය. ඒ නිසා ජීවිතේ අනතුරක් තිබෙනවා. කෙසේ හෝ හැඳක් හොයලා දෙන්න බැරිද කියලා ඉල්ලීම් දක්වා මේක වර්ධනය වී තිබෙනවා. අපි හොයලා බලපුවාම රාජ්‍යයේ රෝහල් පද්ධතියත් අතරමැදිව ගොඩනගන ලද රෝහල් පද්ධතියෙත් මුළු ඇඳම් ප්‍රමාණය පිරලා තිබෙනවා. රෝගීන් විශාල ප්‍රමාණයක් නිවෙස්වල කර කියාගත නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගත්තොත් ඔබ දකිනවා මේ දවස්වල මෙවැනි තත්ත්වයක් ඇතුලේ සෞඛ්‍ය සේවක සේවිකාව තමන්ගේ වගකීම පූර්ණ ලෙස ඉටු කිරීම සඳහා උත්සාහයක් දරමින් තිබියදී පවා ඔවුන්ට අවශ්‍ය වන පහසුකම්, ඔවුන්ට අවශ්‍ය වන ආරක්ෂක ඇඳුම් කට්ටල, ඔවුන්ට අවශ්‍ය වන යටිතල පහසුකම් කිසිවක් වර්ධනය කර දීමට අසමත් වීම හේතු කොටගෙන සමහර ස්ථානවල මා දැක්ක ඊයේ වාර්තා කළ තිබෙන රෝහල් ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර දියත් වී තිබෙනවා. මෙම කොවිඩ් වසංගත මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් තමන්ට ලබා දෙන්න කියලා. ඒවා මා දැක්කා දිගින් දිගටම අපේ PHI මහතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු තමන්ට තිබෙන දුක් ගැනවිල්ල මෙම රෝගය මැඩ පැවැත්වීම සඳහා සමාජීය වශයෙන් විශාල කාර්යභාරයක් කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. හැබැයි ඒ සඳහා තමන්ට අවශ්‍ය වෙන පහසුකම්, තමන්ට අවශ්‍ය වෙන අනිකුත් යටිතල පහසුකම් කිසිවක් ලබා දෙන්න අසමත් වීම හේතු කොටගෙන සමහර දිස්ත්‍රික්කවල මා දැක්ක ප්‍රකාශ කරලා තිබුණා අකුරට වැඩ කිරීමේ දින ආරම්භ කරන්න උන් සූදානම් බව. එයින් කියන්නේ කුමක්ද?
මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ බෙඩ පැවැත්වීම සඳහා වෙහෙසෙන කණ්ඩායම් විශාල හෙම්බත් වීමට ලක් වී තිබෙනවා. ඒ වගේම හමුදාව ඔබ ඔවුන්ගෙන් අහලා බැලුවොත් ඔවුන්ට දෙන ආහාර වේල පවා ඒ ඊටමත් ලාභහාලකි ආහාරයට ගැනීමට නොහැකි පන්නේ ආහාර වේලක් ලබා දෙනවා කියන අඳුනාවක් තිබෙනවා. ඒ නිසා මේට මුහුණ දෙන කාර්ය මණ්ඩලය විශාල හෙම්බත් වීමට ලක් වී තිබෙනවා. ඒ වගේම ආයතනයන් පිරිලා කඩා වැටීමකට ලක් වී තිබෙනවා. ඒ වගේම මහජනය තුළ සැකය අවිශ්වාසය වර්ධනය වෙලා තිබෙනවා. පොදු මහජනතාව තුළ විශාල නොසන්සුන්තාවයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එයින් කියන්නේ කුමක්ද? මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන විශාල ජීවිත හානි, රෝගයේ වෙළඳීම්, රෝගයේ පැතිරවීම, අදාළ ආයතන පද්ධති කඩාවැටීම්, ගොඩනගා තිබෙන යාන්ත්‍රණ අසමත් වීම ආදී විශාල ගැටලු ප්‍රමාණයකට අද මුහුණ දී තිබෙනවා. ඒ නිසා මෙම තත්ත්වය වහාම මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වුණොත් සමූහ මිනිස් ඝාතනය සිදුවිය හැකි තත්ත්වයක් දක්වා මේ තත්ත්වය වර්ධනය වීම ඉඩ කඩ නිර්මාණය වී තිබෙනවා. මේ කිසිවක් මේ වෛරසයේ ස්වභාවික තත්ත්වය නොවේ. මේ බොහෝ කරුණු මේ සඳහා මූලික වශයෙන් වගකිය යුතු ජනාධිපතිවරයා, ආණ්ඩුව, සානුගත පරිපාලන ශාස්ත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම්, වැරදි තීන්දුව මේ තත්ත්වයට හේතු සාධක වී තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා. ඔහු උඩඟු, මෝඩ, අපරිණත නායකයෙක් හැටියට මේ ප්‍රශ්න දෙක කටයුතු කරමින් තිබෙනවා. ඔහුගේ හැසිරීම කිසියෙකුට අහුම්කම් නොදෙන හිතුවක්කාරී, තක්කටි ප්‍රවේශයක් බවට වර්ධනය වී තිබෙනවා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? අද මේ තත්වයට ගත යුතු පිළියම් පිළිබඳව ඊට වගකිය යුතු සෞඛ්‍ය අංශ, වගකිය යුතු විශේෂඥවරු ජනාධිපතිවරයා ඉදිරියේ විවෘත සාකච්ඡාවකට නොගින් තිබෙනවා. විවෘත කරුණු ඉදිරිපත් නොකරමින් තිබෙනවා. ඉදිරිපත් කිරීම යෝග්‍ය නැහැ. ඉදිරිපත් කිරීම වෙනස් ප්‍රශ්නයක් ඇති වේවි කියන බියජනක තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාරී හැසිරීම අද අපේ රටේ මිනිස් ජීවිත බිලිගනිමින් තිබෙනවා. රටම විශාල අනාරක්ෂිත භාවයකට පත් කොට තිබෙනවා. අපි නැවතත් කියන්නේ මෙම තත්ත්වය ඕපපාතික නිර්මාණය වුවක් නොවේ. මෙම කොවිඩ් වසංගතය අපේ රට වෛරසය ඇතුළු මොහොතේ සිට ඇතිවීමට පෙරත් අපි කරුණු ඉදිරිපත් කරා. අපි දූපතක් වන බැවින් මෙය අපේ රට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ඕනෑවටත් වඩා වැඩි ඉඩ ප්‍රස්ථාව අපිට තිබෙන බව. හැබැයි මොනතරම් අත්හැරීම් කරලා තිබෙනවද? මොනතරම් අසමත්කම් පෙන්වා තිබෙනවද? මොනතරම් වැරදි තීරණ වලට එළඹිලා තිබෙනවද කියලා ඔබ බලන්න. මේ තත්ත්වය වර්ධනය වගේ ප්‍රතිඵල. විශේෂයෙන්ම ඔබ දන්නවා මෙම වෛරස් තත්ත්වය සඳහා ප්‍රධාන වශයෙන් දේශපාලන නායකත්වය දෙන කවුද? දැන්ට අපේ ආයතන ව්‍යුහය අනුව ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ භාර අමාත්‍යවරයා, ඒ වගේම ඖෂධ පිළිබඳ භාර අමාත්‍යවරයා, දේශීය වෛද්‍ය පිළිබඳව අමාත්‍යවරයා. මේක තමයි මෙම වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රයට දෙන්න ලබන නායකත්වය. ඒක ලබා දුන්නේ කමර නායකත්වයද? සෞඛ්‍ය අමාත්‍යවරිය පවිත්‍රා වන්‍යාරච්චි එතුමිය සෞඛ්‍ය අමාත්‍යවරය හැටියට මේ වගකීමෙන් ඉටු කරාද? විටක අර කුණ්ඩල කේසි වරම්ද මොනවද අරගෙන මුට්ටි ගිහිලා ගඟට දානවා. විටක පැණි බොනවා. මොකද මේ විකාරය? ඖෂධ භාර අමාත්‍යවරයා සුදර්ශන පැණියක් බදාගෙන කාලිමෙණියන්ගේ දේවවරම් කියලා විකාර රූප රංගනයන්ගේ යෙදුණු. අපි මේ ඔක්කොම බලාගෙන හිටියා නේද?
මෙවැනි ව්‍යසන තත්ත්වයක් ඇතුලේ එවැනි ගැටුම්කාරී ප්‍රවේශයකට යාම සුදුසු නැති බව අපි කල්පනා කරා. සමහර දේවල් අපි උපේක්ෂාවෙන් යුතුව බලාගෙන ඉන්නේ. හැබැයි අවසන් ප්‍රතිඵලය කුමක්ද? දේශීය වෛද්‍ය භාර අමාත්‍යවරයා අර කාලියම්ම බදාගෙන පැණියක් බදාගෙන පාර්ලිමේන්තුවට ගෙනියනවා, ඇමතිරු ගාවට ගෙනියනවා, පරීක්ෂණ ආයතන වලට ගෙනියනවා. මොන විකාරයක්ද කරේ මේ රටට? මේක මේ අපරිණත දේශපාලකයන්ගේ දඩමිමක් බවට මේ අපේ මව්බිම් පත් කර අපේ පුරවැසියන් පත් කරා. වග කියන්න ඕන නාලිකත් එහෙමයි. සමහර පෞද්ගලික නාලිකාවක් මේ කාලි බෙහෙත, කාලි පැණිය, ධම්මික පැණිය ප්‍රධාන ප්‍රවර්ධනයේ නියමුව බවට පත් වුණා. ඒක පෞද්ගලික නාලිකාවක්. අද ඒ නාලිකාව එක තැනකවත් කියනවද? නියමිත පරීක්ෂණ පටිපාටියේ ඒ නිෂ්පාදනය කරන්න එපා කියලා දැන් නියෝග ලබා දී තිබෙනවා. ඒ මේ කොරෝනා වලට කිසිසේත්ම බෙහෙතක් නොවන බව, අඩුම තරමේ ආහාර පානයක්වත් නොවන බව ප්‍රකාශ කොට තිබෙනවා. දැන් කොහේ නාලිකාව අඩුම තරමේ ජනතාවගෙන් සමාවිල්ලනවද? මොකද්ද මේ කරන්නේ? පෞද්ගලික නාලිකා නම් බිස්නස් වලට කියමු. ආණ්ඩුවේ නාලිකාව, IT නාලිකාව කොහොමද ඇසුරුනේ? කොහොමද ඇසුරුනේ? අර රාවණා පැණිය ගෙනල්ලා, ඒ රාවණා බෙදාගෙනලා IT නාලිකාව වස්සට පැණි බෙදන්න පටන් ගත්ත IT නාලිකාව. අද මාධ්‍ය ආයතන ඇතුලේ විශාලම කොරෝනා අපකරා වුණේ IT නාලිකාව. දැන් ඒ සභාපතිවරයා ඇවිල්ලා කියන්නේ සමාවෙන්න අපි වැරදි පස්සේ පහඹාගෙන ගියා කියලා. ඔබ හිතනවද මෙවැනි දේශපාලන නායකත්වයකට අපේ රට මේ පස්සේ විසඳන්න පුළුවන්ද? වගකීම් විරහිත නාඩගම්කාරයෝ පන්නේ දේශපාලන හැසිරීමක් තමයි ජනාධිපතිවරයා ඇතුළු මේ දේශපාලන කණ්ඩායම මේ ව්‍යසනය හමුවේ පෙන්වන්නේ. ඒ නිසා පළමු ප්‍රශ්නය මේ දේශපාලන කණ්ඩායම අසමත් මේ ප්‍රශ්නේ. දෙක, මේ සඳහා ගොඩනගන ලද යාන්ත්‍රණය අසමත් වී තිබෙනවා. ඔබ දන්නවා මා කවුරුවත් පුද්ගලික වර්ණනා කිරීමක් හෝ පුද්ගලික පහත හෙලීමක් නොවේ. නමුත් අපි දන්නවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමා අනිල් ජාසිංහ මැතිතුමා ඕ දීර්ඝ කාලයක් එම තනතුරේ හිබෙව්වා. මුල් අවධියේදී මෙම කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් කරා. ඔහු පිළිබඳ විශාල ප්‍රසාදයක් සහ ඇගීමක් පොදු ජනතාව තුළ තිබුණා. ඒ වගේම වසංගත රෝග ප්‍රදානී පබා පලිවඩන මහත්මිය ඒ පිළිබඳ විශේෂඥවරිය මේ මැඩ පැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් කරා. ඒ වගේම MRI ආයතනයේ ජයරුවන් බණ්ඩාර මෙතුමා ඔවුන් මුල් අවධියේදී මේ සඳහා විශාල කාර්යභාරයක් කරා. අද කොවුන් ඔබ හිතන්න ලෝකේ කොතනකද මෙවැනි ව්‍යසන තත්ත්වයක් වර්ධනය වෙමින් තිබියදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යවන්නේ? ලෝකේ කොතනකද වෛරස් රෝග පිළිබඳව අදාළ ප්‍රධානී එතුමිය ගෙදර යවන්නේ? මොන ලෝකයකද යම් කාර්යභාරයක් කරපු MR ආයතන වැඩ බලන අධ්‍යක්ෂවරයා කණෙන් ඇදලා දොට්ට දාන්නේ? මොකද මේ කරන්නේ? ඔබ හිතන්න අපේ රට රාජ්‍ය රෙගුලාසි තිබෙනවා. ඒක රෙගුලාසි වල මොකද තියෙන්නේ? මේ රජයේ නිලධාරීන්ට බොහෝ අයට කැබිනට් මණ්ඩල අනුමැතියකින් සේවා දිගුවක් ලබා දෙන්න පුළුවන්. ඇයි එවැනි ව්‍යවස්ථා ප්‍රතිපාදන අපේ පරිපාලන සේවයේ තිබෙන්නේ? පරිපාලන විවිධ තිබෙන්නේ? එවැනි අවස්ථා තිබෙන්නේ මෙන්න මෙවැනි අවස්ථාවලට ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් අනුර සේනායකලා දීර්ඝ කර ඉන්න නෙවෙයි. පෞගේ කාලේ. නා ප්‍රයෝජන ගත්තේ එහෙම. වසංගත තත්ත්වයක් තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධානියා විශ්‍රාම යාමට නියමිත වෙමින් තිබෙනවා. හැබැයි වසංගතය ආවර වෙලා නැහැ. ඔවුන් සතු පරිපාලන හැකියාවක් තිබෙනවා. රෝගේ මැඩ පැවැත්වීම සඳහා නිපුණතාවයක් තිබෙනවා. එන කල යුත්තේ කුමක්ද? ඌට සේවා දිගුවක් ලබා දෙන්න ඕන. හැබැයි එහෙම කරේ නේ. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා කරලා හරි. මොකද මේකට පබා පලියඩන මහත්මිය මන්දක විදේශ ස්ථානාපතිවරයක් කරන්න යෝජනා කරනවා.
මොකද්ද මේ කරන විකටම? ඇයි? මා කියන්නේ ආපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය හෝ ආපු ප්‍රධානීන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපි කාටත් ඒ ශේස්ත්‍රයේ පිළිබඳව කාලයක් එක්රස් කරගන්න අත්දැකීම් වැදගත්. ඒ නිසා මේ වගේ මහත්තුරු මේ ව්‍යසනීය අවසන් වන තෙක් වතේ පුටුවල තියාගත යුතු තිබුණා. එහෙම ඇසිරිමක් පින්නුවේ නේ. එහෙට අදලා දානවා මෙහෙට අදලා දානවා මොකද සිද්ධ වුනේ? අද මුළු යාන්ත්‍රණයම බිඳ වැටුණා. අපි මීට පෙරත් කියලා තියෙනවා. මේ ප්‍රශ්නේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම කිව්වා. ඔව් කිව්වනේ මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෑ විසඳනවා. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් කිව්වා. හැබැයි ඔහුගේ ප්‍රවේශය බවට පත් වුණේ මොකද්ද? ප්‍රවේශය බවට පත් වුණේ මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ සඳහා අදාළ විශේෂඥයන් ප්‍රදානින් කොටගත් ඔවුන්ගේ උපදෙස් සහ ඔවුන්ගේ මෙහෙවීම වැදගත් කොටගත් ප්‍රවේශයක් වූ අනුගමනය කළ යුතු තිබුණා. හැබැයි ඔහු ප්‍රශ්න තේරුම් ගත්තට මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නොවන බව ඔහුගේ ප්‍රවේශය වුණේ මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස. ඒ නිසා මෙම යාන්ත්‍රණයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළ යුතු තිබුණේ මේ රටේ සෞඛ්‍ය අංශ ප්‍රධානී. මොකද කරේ? සෞඛ්‍ය අංශ ප්‍රධානීන් වෙනුවට වෙන අය මෙම යාන්ත්‍රණයේ ප්‍රධානී බවට පත් කරා. අද මොකද වෙලා තිබෙන්නේ? ඒ යාන්ත්‍රණයම බිඳ වැටි තිබෙනවා. ඒ බිඳ වැටීම කොච්චරද කියනවනම් මෙවැනි ව්‍යසනයකදී වැදගත්ම කාර්යය තමයි රජයක් විසින් ලබා දෙනු ලබන තොරතුරු දත්ත පිළිබඳව පොදු ජනතාවගේ ගොඩනැගෙන විශ්වාසය. ඒක වැදගත් මේ ප්‍රශ්නයකදී. මාධ්‍යවේදීන් හැටියට ඔබ මේ රටේ පුරවැසියන් කිසිවෙක් අද මේ ආණ්ඩුව විසින් ලබා දෙන දත්ත තොරතුරු විශ්වාස කරනවා. යාන්ත්‍රණය බිඳ වැටලා තිබෙන්නේ. අද මේ යාන්ත්‍රණය විසින් ලබා දෙනු ලබන නිර්ණායක අනුගමනය කරනවාද? එක එක ඒවා කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යතුම එක වෙලාවක් කියනවා. කොරෝනා අමාත්‍යතුම තව වෙලාවක් කියනවා. ඖෂධ අමාත්‍යතුම තව වෙලාවක් කියනවා. දේශීය අමාත්‍යතුම තව වෙලාවක් කියනවා. හමුදාපතිතුමා තව එකක් කියනවා. වසංගත තන්ත්‍ර ප්‍රධානතුමා තව එකක් කියනවා. සෞඛ්‍ය ජෙනරාල්තුමා තව එකක් කියනවා. මොකද මේ විකාරය? ඔබ හිතනවා සමාජයක් ඒකමතියකට ගෙන එක වැදගත් මෙවැනි ප්‍රශ්නයකදී. එක තැනකට සමාජයක් ගේන්නවා. එක තැනකට සමාජයක් ගේන්න නම් මොකද විය යුතු වන්නේ? එක හඬින් එක ප්‍රකාශයක් ප්‍රබල ලෙස ජනතාවට ගෙන ආ යුතු තිබෙනවා. එහෙම යාන්ත්‍රණයක් තිබෙනවද? නැහැ. මේ සමහර අය කියන්නේ එදිනදා දත්ත වාර්තා කරන කාලගුණ වාර්තාව වගේ කියන උදේට ඊයේ මෙච්චරක් මරුණා කියලා. ඔක් කියන්නේ ආයතනයක් වුණා. මේක සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මුළුමනින්ම මේ කොරෝනා මැඩ පැවැත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගොඩනගා තිබෙන සංවිධාන යාන්ත්‍රණය මුළුමනින්ම සාර්ථක බවට පත් වී තිබෙනවා. අපි තේරුම් ගන්න ඕනේ ඒකදී. ඒ වගේම ඊළඟටත් විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රශ්නේදී වැදගත් විශේෂයෙන්ම ගත්තොත් වෛරස් ප්‍රභේදයන් ඒ කියන්නේ මේ වෛරසයේ ස්වභාවයම තමයි එක් අවස්ථාවල වෙනස් ප්‍රභේදයන් බවට අනුවර්තනය වීම මේ වෛරසය වගේම ගොඩක් වෛරස් වල ලක්ෂණයක්. ඒක ලක්ෂණයක්. ඒ නිසා අපි නේද මම දන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් විසින් විටින් විට මේ ප්‍රභේදයන් පිළිබඳ යම් හඳුන්වා දීමක් කරනවා. මොකද ඒක අතිශය වැදගත් මේ ප්‍රවේශය සඳහා. නිසා ලෝකේ බොහෝ රටවල් මොකද කරමින් තිබෙන්නේ? අලුත් අනුවර්තනයට භාජනය වූ ප්‍රභේදයක් තමන්ගේ රටට ඇතුළත් වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. ඔබට මතක ඇති එක විටකදී විශාල ලෙස වර්ධනය වුණු ප්‍රභේදයක් ලෙස එංගලන්ත ප්‍රභේද ගැන සාකච්ඡාවක් ආවා. ඉතින් ලෝකේ හැම රටක්ම කල්පනා කරා එංගලන්ත ප්‍රභේද තමන්ගේ මව්බිමට ඇතුල් වීම වැළැක්වීම සඳහා සීමා පනවන්න ඕන කියලා. ගොඩක් රටවල් එංගලන්තය සඳහා ගුවන් ගමන් නතර කරා. එංගලන්තයේ සිට පුරවැසියන් ලංකාවට එන එක නතර කරා. මේ ඒ රටව රාජ්‍යන්ට එන එක නතර කරා. එයි එවැනි නව ප්‍රභේදයක් වර්ධනය වුණාට පස්සේ සෑම රටක්ම උත්සුක වෙනවා. මොකද්ද? ඒ නව ප්‍රභේදය තමන්ගේ රටට ඇතුළත් වීම වළක්වා ගැනීම වෙනුවෙන්. සමත් වුණා දෙකෙන් ගෝඨාභය රාජපක්ෂ. දැන්ට වාර්තා වී තිබෙන ආකාරයට ප්‍රභේද ගණනාවකින් ලංකාවට ඇතුළත් වී නැත්තේ බ්‍රසීල ප්‍රභේදය පමණයි. මොන සිදුවී තිබෙන ප්‍රතිඵලය? සමත්ද? මේ යාන්ත්‍රණය සමත්ද? මේ පාලකය සමත්ද? මේ දේශපාලන නායකත්වය සමත්ද? සමත් නෑ. ඊට පස්සේ විශාල
භයංකාර තත්ත්වයක් නිර්මාණය වුණා. ටීවී නාලිකාව ඔබ දිනපතා වාර්තා කරා ඉන්දියාවේ සෝචනීය තත්ත්වේ. ඒ අපි හැමදෙනාගේම හද කකින දර්ශනයන් වගේම භීතියක් ඇති වෙන දර්ශනයක් බවට පත් වුණා. මොකද කරේ? ලෝකේ බොහෝ රටවල් එම ප්‍රභේදය තමන්ගේ රට ඇතුළත් වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ලැබුවා. සමහර ඒවා අතිශය අමානුෂික ක්‍රියාමාර්ග වගේ දෙන්නුන. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ඉන්දියාවට ගොස් තිබෙන ඕස්ට්‍රේලියානු ජාතිකයන්ටත් ඕස්ට්‍රේලියාවට එන එක වැළැක්වුවා. IPL ගහන්න ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ ජාතික ක්‍රීඩකින් 5කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට ගොස් ඔවුන්ට එන එක නතර කරා. මා කියන්නේ ඒ වෙන අමානුෂික ක්‍රියාමාර්ග හොඳ කියන එක නෙවෙයි. හැබැයි ඒකෙන් කියන්නේ මොකද්ද? එම රටවල් උත්සුක වෙනවා. නව ප්‍රභේදයක් වර්ධනය වුණාට පස්සේ මේ කොවිඩ් වසංගතේ එම ප්‍රභේදය තමන්ගේ රට ඇතුළත් වීම වළක්වා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ පාලකයෝ කටයුතු කරා. දැන් වාර්තා වී තිබෙනවා ඉන්දියන් ප්‍රභේදයේ නේද? වෛරසයේ වැළඳුණු අය ලංකාවේ වාර්තා වෙන බව. ඉන්දියන් ජාතිකයින් සමහර ඇවිල්ලා තිබෙන අප්‍රේල් 28ට PCR පරීක්ෂණය කරලා තියෙන අප්‍රේල් 4 සහ 3 සහ 4 කියන දෙදින තුල. මේ අප්‍රේල් 28ට අවතීර්ණ වෙනවා. මේ 3 සහ 4 කියන දෙදිනවල තමයි PCR පරීක්ෂණය කළා තිබෙන්නේ. දැන් ඔවුන්ට කොවිඩ් වසංගතය වැළඳී තිබෙන බව වාර්තා වෙනවා. හිතන්න. සමත්ද මේ පාලකයෝ? අපි දූපත මේ ප්‍රධාන වාහකයා මිනිස් සිරුර ඇතුළත් වෙන්න අපිට ගොඩක් ස්ථාන තිබුණේ නෑ. අපිට දෙන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර වරායක් එහෙම නම් නීති විරෝධී මුහුදු ගමන් ඔච්චරයි. මේ කාර් වලින් හරි වැටෙන් පැනලා හරි තාප්පෙන් පැනලා හරි ඇලවල් වලින් පීනලා හරි එන්න පුළුවන් එකක් නෙවෙයි දූපතක්. ඒ නිසා මේ වෛරස් ප්‍රභේදය ලංකාවට ඇතුළත් වීමත් වළක්වගත හැකි තිබුණා. ඒ ප්‍රභේදයේ සිද්ධ වෙන විශේෂ අනුවර්තනයන් අපේ රට ඇතුළත් වීමත් වළක්වාගත හැකි තිබුණා. සමත් වුණා? අසමත්. එම ප්‍රශ්නේදී ඊළඟ විශේෂයෙන්ම එන්නත් පිළිබඳ ප්‍රශ්නය. ඔබට මතක ඇති ජනාධිපතිවරයා අර එක ගම සමග පිළිසඳර කරපු සාකච්ඡාවද මම ඊට කලින් කිව්ව ඔබට. ඒ අහිංසක ගැමියෙක් විසින් ඉල්ලීමක් කරනවා අපිට PCR පරීක්ෂණ යන්ත්‍රයක් ලබා දෙන්න. මේ ආසන්න රෝහල් වල වෙන PCR පරීක්ෂණ යන්ත්‍රයක් නැහැ කියලා. එතුමා කියන්නේ මොකක්ද? නෑ දැන් PCR අවශ්‍ය නැහැ. අපි ඔක්කොටම එන්නත් දෙන්නේ එන්නත් කියනවා. ඔගනේ කිව්වේ. දැන් අපි අහනවා රයිට්. ඒක හොඳ විද්‍යාත්මක ප්‍රවේශයක්. හොඳයි. හැබැයි එන්නත් ලබා දීම සඳහා තිබුණු සැලසුම් මොකද්ද? එන්නත් ලබා ගැනීම සඳහා තිබුණු සැලසුම් මොකද්ද? ලෝකේ ආසන්න වශයෙන් ගත්තොත් පහුගිය දෙසැම්බර් මාසෙ වෙනකොට එන්නත් හඳුනාගෙන තිබුණා. සමහර රටවල දෙසැම්බර් මාසෙ මැද භාගයේ වෙනකොට එන්නත් කරන්නේ පටන් අරගෙන තිබුණා. ඒ නිසා එන්නත් එම සමාගම විසින් ලබා ගැනීම සඳහා විවිධ ඉල්ලීම් කළ යුතු තිබුණා. ගිවිසුම් ගත විය යුතු තිබුණා. යම් කොන්දේසි සම්පූර්ණ කළ යුතු තිබුණා. හැබැයි කිසිවක් කරේ නැහැ. කිසිවක් නොකර මොකද කරන්නේ? ඉන්දියාවෙන් අර දකුණු ආසියානු කලාපයේ රාජ්‍යයන් ගණනාවකට නොමිලේ එන්නත් ප්‍රමාණයක් දෙන්න තීරණය කරා. ඒක ප්‍රතිඵලයක් හැටියට ඉන්දියාවෙන් අපිට යම් එන්නත් ප්‍රමාණයක් ලැබුණා. 2,65,000ක් වගේ එන්නත් ප්‍රමාණයක් අපිට ඉන්දියාවෙන් ලැබුණා. සමාවෙන් ඉන්දියාවෙන් 5,00,000ක එන්නත් ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේ WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපි වගේ පරිධියේ පිහිටි රාජ්‍යයන්ට තමන්ගේ ආර්ථික තත්ත්වය කඩා වැටීමේ පහළ මට්ටමේ තිබෙන නිසා ඔවුන්ගේ ජාත්‍යන්තර වගකීමක් ලෙස සලකා අපින රටවල් වලට එන්නත් ලබා දෙන්න ආධාරයක් ලබා දෙන්න එකඟ වී තිබුණා. ඒකෙන් අපිට 2,65,000ක් ලැබුණා. හරිද? ඊට පස්සේ චීනී ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකර තිබුණත් ලංකාවේ ඒ සඳහා අනුමැති ලබා දීපු සංවිධාන විසින් අනුමැතිය ලබා දී නොතිබුණත් ලක්ෂ 6කට ආසන්න එන්නත් ප්‍රමාණයක් චීනෙන් ලැබුණා. ඊට අමතරව රුසියාවෙන් 15,000ක් වගේ එන්නත් ප්‍රමාණයක් ලැබුණා ආධාර ලෙස. ඒතර මේ මුළු ක්‍රියාවලියේම අපි මිලදී ගන්න සමත් උනේ කොච්චරද? අප මිලදී ගන්න සමත් උනේ එන්නත් ලක්ෂ 5යි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරලා තිබුණා රටේ ජනතාවගේ ප්‍රජාව ඇතුලේ එන්නත් කරණය කරලාද ජනගණත්වය වැඩි කරන්න ඕන. එහෙම වුණොත් තමයි එන්නතේ ප්‍රතිඵල තිබෙන්නේ. එක්කෙනෙක් එන්නතක් ගහනවා. හතර වටේම තමන්ට ගැටෙන්නේ එන්නත් නොගහගත්තු පිරිස් නම් ඒ එන්නතෙන්වත් අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එන්නතෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න නම් අවම වශයෙන් 70%ක්වත් එන්නත් කරන්න ලක් කළ යුතුයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ බවට පත් වුණේ. ගෙන ආසන්න වශයෙන් ලක්ෂ 140ක් දෙපාරක් විදින්න ලක්ෂ 280. මේකනේ එන්නත් කරන්නේ. ඒතර අපේ රටට එන්නත් ලක්ෂ 280ක් අවශ්‍ය වී තිබුණා. හැබැයි ආධාර ලෙස ලැබුණු එන්නත් ප්‍රමාණය හැරුණකොට ආණ්ඩුවට මිලදී ගැනීමට හැකියාව ලැබුණේ එන්නත් ලක්ෂ 5යි. මාස 6කට වඩා වැඩි කාලයක් ගියා. සමත්ද? අසමත්. ලෝකේ සෑම රටක්ම මේ එන්නත් පරීක්ෂණ කරන ක්‍රියාවලිය දිහා ඇසගසාගෙන හිටියේ. ඒ පරීක්ෂණ සාර්ථක වීම පිළිබඳ ඇසගසාගෙන හිටියේ. එම සොයා ගන්න ලද එන්නත් වලට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ලැබෙන තෙක් ඇසගසාගෙන හිටියා. ඒ අවසර ලැබුණාට පස්සේ එම සමාගම් වලට වෙළඳපොළ මට්ටමේ නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලැබෙන තෙක් ඇසගසාගෙන හිටියා. එම සමාගම් එන්නත් අලෙවිකරණයට පටන් ගන්නකොට වහාම ඉල්ලුම් කරන්නට ගියා. එහෙමයි ලෝක නායකයෝ මේ ප්‍රශ්න ගැන කටයුතු කරේ. හැබැයි අපේ ඒ කිසිවක් දෙස බැලුවේ නැහැ. ඔහේ හිටියා. ඉඳලා අන්තිමේට ලක්ෂ 5ක් මිලදී ගත්තා. ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 5ක් මිලදී ගැනීමට ලක් කරා. ලක්ෂ 5ක් ඉන්දියාවෙන් ආධාර ලෙස ලැබුණා. 2,65,000ක් WHO සංවිධානයෙන් ආධාර ලෙස ලැබුණා. 12,65,000 අපිට ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත ලැබුණා. ඉතින් සමත් මේ පාලකයෝ සමත් අසමත් ඒ විතරක් නෙවෙයි ඊළඟ මේ එන්නත් කරන ක්‍රියාවලිය සමත්ද? මොකද්ද මේ ක්‍රියාවලිය? ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකෙට මේ එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳ යම් යම් මාර්ගෝපදේශන ලබා දුන්නා. සමහර රටවල් වලට කිව්වා පළමු කොටම මෙම රෝගය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන කණ්ඩායම් ප්‍රමුඛ විය යුතුයි. ඒ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල, අපේ රටේ හමුදාව පොලිසිය, PHI මහතුරු ඔවුන් ප්‍රමුඛ විය යුතුයි. ඇයි? ඔවුන්ට වැළඳුණොත් මෙම යාන්ත්‍රණය කඩා වැටෙනවා. දැන් වාර්තා වී ඇති ආකාරයට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 30කට පමණ වැළඳී තිබෙනවා. වෛද්‍යවරු විතරයි. හෙදී 80කට වඩා වැඩි ප්‍රමාණයක් වැළඳී තිබෙනවා. තවත් විශාල ප්‍රමාණයක් නිරෝධයන්ට ලක් කොට තිබෙනවා. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්ව ප්‍රමුඛ කොට මෙම රෝගය මැඩ පැවැත්වීම සඳහා මේ වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඒ ප්‍රජාවන් එක්ක ගැටෙන කණ්ඩායම ප්‍රමුඛ කරගත යුතුයි. අපේ නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදා යාන්ත්‍රණය, පොලිසිය, PHI මහතුරු වැනි කණ්ඩායම් ප්‍රමුඛතම ලැයිස්තු හිටිය යුතුයි. ඔවුන් ප්‍රමුඛ ලැයිස්තු හිටියද? ඊළඟ ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා මෙම රෝගය වැළඳුණාට පසු මිය යාමට ඉඩ තිබෙන කණ්ඩායම් ඊළඟ ප්‍රමුඛතාවය විය යුතුයි. ඒ කියන්නේ විවිධ නිදන්ගත රෝග වලින් පෙළෙන අය හා එංගලන්තේ වෙන රටක නම් අවුරුදු 70ට වඩා වැඩි අය. ලංකාවේ නම් අවුරුදු 60ට වඩා වැඩි අය. ඊට පස්සේ ක්‍රමානුකූලව මේක පහළට ගේන්න ඕන. ඒක තමයි ජාතික සැලැස්ම. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකෙට හඳුන්වා දීපු සැලැස්ම. අපිට ඕන විදිහට ඒක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. හරි අපේ හමුදා යාන්ත්‍රණය මැදිහත් වෙනවා අපි හමුදා යාන්ත්‍රණ ප්‍රමුඛතාවයට ගේනවා. පොලිසිය මැදිහත් වෙනවා පොලිසිය ප්‍රමුඛතාවයට ගේනවා. ඒක හරි. හැබැයි ප්‍රමුඛතාවයක් තිබෙනවා. දැන් අපි අහන මේ ප්‍රමුඛතාවයට අපි රට වැක්සින් එක දුන්නේ. සමහර අයගේ ගෙවල් වල වැක්සින් දීලා තියෙනවා. සමහර අයගේ කෝල් එකට වැක්සින් දුන්නේ. සමහර අයගේ ලියුමට වැක්සින් දුන්නේ. හරි. පලාතක් නේ. ගමක් නේ. ඔහේ දේශපාලන අධිකාරියට SMS එකක් යවපුවම SMS එකෙන් කියන හවල් තන්ට කියලා බෙහෙත් ගහගන්න කියලා මම වගකීමෙන් කියන්නේ. මුළු එන්නත් ක්‍රියාවලියම අවුල් කරලා තියෙන අද වෙනකොට. දැන් පුද්ගලෙක් ගත්තොත් මා ඇතුළු අපේ മന്ത്രി කණ්ඩායම අපිට කිව්වා
ඔබලාට දැන් ආවල් දිනේ එන්නත් කරන එන්න කියලා. දැන් අපිට ආයෙ SMS එකක් ආවා මේ 9 10 11 12ද දෙවෙනි එන්නත ගහනවා එන්න කියලා. දැන් අපි පළමු එන්නත ලබා ගත්තෙත් නෑ දෙවෙනි එන්නත ලබා ගත්තෙත් නෑ. මොකද අපේ ප්‍රතිපත්ති බවට පත් උනේ මට එන්නත වරප්‍රසාදයක් ලෙස ලැබිය යුතු නැහැ. මට එන්නත හිමිකමක්. මට වගේම මේ රටේ සෑම පුරවැසියෙකුටම එන්නත හිමිකමක්. හැබැයි මොකද තියෙන්නේ? තමන්ගේ හිමිකම තමන්ට ලැබෙන අවස්ථාව අපි දැනගන්න ඕන. ඔබ දන්නවනේ ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයාගේ එක මාධ්‍යවේදියෙක් අහන එක වෙලාවකදී ප්‍රජාවටත් එන්නත් කරන යමියන් තිබෙනවල ඔබ එන්නත ගත්තද කියලා. එතකොට ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයා කියනවා මොකද්ද? එන්නත් හිමිකම් ලැබීමේ ලැයිස්තුවේ මම ගොඩක් යටින් ඉන්නේ කියලා. කැනඩාවේ අග්‍රාමාත්‍යවරයෝ තරුණ කෙනෙක් මේ මෑතකෙ තමයි ඔහු එන්නත් කරණය කරගත්තේ. එයි මේ එන්නත් කරණය සඳහා යම් සැලසුම් සහගත විද්‍යාත්මක ක්‍රමවේදයක් වුණා. තියනවාද එහෙම ක්‍රමවේදයක්? ක්‍රමවේදයක් කිසිවක් නැහැ. දැන් මා മന്ത്രിවරයෙක් හැටියට මා ලබා ගත්තේ නෑ. හැබැයි පුරවැසියෙක් හැටියට මට හිමිකමක් තිබෙනවා. මම දන්නවද මගේ හිමිකම මට ලැබෙන්නේ කවදද කියලා? මේ සෑම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. තමන්ගේ එන්නත කවර අවස්ථාවේදී තමන්ට ලැබෙන්නේ? දැන් 60ට වැඩි අය. දැන් විවිධ රෝග නිදංගත රෝග වලින් පෙළෙන අය. දැන් 50ත් 60ත් අය අතර. දැන් 40ත් 50ත් අතර අය. ඒතර අපි දැනගන්නවා. දැන් මුළුමනින්ම මේ එන්නත් කරන ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයකට පත් කරලා තිබෙනවා. ඔබ දැක්කොත් ඊයේ පෙරේද මම දැක්ක මාධ්‍ය නාලිකාවල පෙන්නනවා. මිනිස්සු පොරකක පැය 7-8 දහස් ගණන් පොලිමින පානදුර ආදි නගර ගණනාවක දහස් ගණන් පොලිමිය රස්තියාදු වෙවි ඉන්නවා එන්නතක් ලබා ගන්න. අඩුම තරමේ මේ ලැබිච්ච එන්නත් ප්‍රමාණය වූ විධිමත් සැලැස්මකට අනුගත කරගන්න මේ යාන්ත්‍රණයටත් මේ දේශපාලන නායකත්වයට අසමත් වී තිබෙනවා. අසමත් වී තිබෙනවා විතරක් නෙවෙයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත අද විශාල අවුල් ජාලයක් බවට පත් වී තිබෙනවා. මොකක්ද ඇති වී තිබෙන අවුල් ජාලය? එය 9 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට එන්නත් කරණය කළා තියෙන පළමු එන්නත. හැබැයි දෙවන එන්නත සඳහා ඉදිරි වී තිබෙන ලක්ෂ 3ක් වගේ. ආසන්න වශයෙන් ලක්ෂ 6කට අද දෙවනි එන්නත අහිමි වී තිබෙනවා. දැන් මේ පුරවැසියෝ මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලා මට මතකයි සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා මාස 3න් මේක ගහනවා කියලා. හැබැයි මාස 3 ඉක්මමින් යනවා. දැන් දෙවනි එන්නත නොමැති ලක්ෂ 6ක් ඉන්නවා. ඒ ලක්ෂ 6ක් අපෙන් අහනවා කතා කරලා. අපි හදන්නේ නැහැ. නමුත් අපෙන් අහනවා. හරිද? රෂියන් එක ගහගත්තට කමක් නැද්ද දෙවෙනි පාර? චීන එක ගහගත්තට කමක් නැද්ද දෙවෙනි පාර? මොකද මේ වෙලා තිබෙන්නේ? අඩුම තරම එන්නත් කරන්නේදී මේ වැක්සින් ප්‍රමාණය ආවට පස්සේ ඒකෙන් අඩක් දෙවෙනි වතාවට තියාගෙන වැක්සින් කරන්න කර යුතු තිබුණා. අද මොකද වෙලා තින්නේ? ලක්ෂ 6ක් වැක්සින් නැහැ. වැක්සින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන ලද ලක්ෂ 6කට තමන්ගේ දෙවෙනි එන්නතර මොකද්ද වෙන්නේ කියලා අද විශාල කුතුහලයකට පත් කර තිබෙනවා. ඒ නිසා මේ යාන්ත්‍රණය මේ දේශපාලන නායකත්වයත් එන්නත් ලබා ගැනීම නිසා එන්නත් කරන්නේදී අසමත් වී තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා පළමු රැල්ල ආවා. ඒක ඉතා කුඩා එකක්. ඒක අපිට අලුත් අත්දැකීමක්. ඒ නිසා ඒක ලොක්ඩවුන් කරලා ඒක පාලනය කරා. හැබැයි අපිට මාස 7-8ක විරාම කාලයක් ආවා. හැබැයි ඕන පොඩි දරුවෙකුට උනත් තේරෙන්න තිබුණා. ලෝකයේ මේ වෛරසය තාමත් පැතිරෙමින් තිබෙනවා. එන්නත් කරන්නේ අපි කරලා නැහැ. ඒ නිසා ඕනෑම මොහොතක අපේ රට ඇතුළු විය හැකිව තිබෙනවා. ඒ පැතිරිය හැකි තිබෙනවා. එසේනම් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සූදානම් කළ යුතු තිබුණා. මෙවැනි තත්වයක් ඇති විය හැකි කියලා පුරෝකථනය කරලා අපි කිව්වේ මොකද්ද? අපි ඉල්ලුවා සුබදායකම දේ බලාපොරොත්තු වෙන්න. අපේ රට වෛරසය නැවත ඇතුළත් නොවීවි. තුන්වෙනි රැල්ලක් නිර්මාණය නොවීවි කියලා අපි අපේක්ෂා කරනවා. හැබැයි නරකම දෙයට අපි සූදානම් වෙමු කිව්වා. මෙවැනි තත්වයක් ඇති වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් PCR මැෂින්, ඇන්ටිජන් මැෂින්, ඒ සඳහා අවශ්‍ය වෙන කට්ටල අද විශාල හිගයක් මතු වී තිබෙනවා. ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩල, ඒ සඳහා අවශ්‍ය වෙන අනිකුත් ඇඳන් ඇතුළු අතරමැදි රෝහල් යටිතල පහසුකම් වර්ධනය කිරීම වැදගත්. එහෙමයි පාලකයෝ ඉන්න ඕන ඒකට. මේක යම් ප්‍රමාණයකට සමන වී තිබෙනවා.
නැවත ඇතිවීමේ අනතුරක් තිබෙනවා. ඇතු නොවුනොත් හොඳයි. හැබැයි ඇති වුණොත් අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒකට තමයි ඔය කාර්ය සාධක බලකයි හිටියේ. ඒවට තමයි ජනාධිපතිවරු සහ දේශපාලන නායකත්වයක් තිබෙන්නේ. හැබැයි මොකද කරේ? ඒ කාලේ හරිද නේද? අර නිකන් අවුරුදු කුමාරයා තෝරනවා වගේ. එක දෙක තුන තෝරන්න ගියා. සම්මාන දෙන්න ගියා. සෞඛ්‍ය අමාත්‍යතුමී. කොවිඩ් මර්ධනේ කුමාරයා පළමු තෑග්ග. කොවිඩ් මර්ධනේ කුමාරයා දෙවනි තෑග්ග. මෙහෙමනේ. සහ අපි දන්න පරිදි ඔය ගොඩනගා තිබෙන කොවිඩ් මර්ධනය සඳහා ඒ ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වෙලා නැහැ මාස ගන්නකි. එහෙමයි මේව අත්තරි. එනිසා මම නැවත කියන්නේ මේක ස්වභාවික තත්ත්වයක් නෙවෙයි. මේකේ මේ ආණ්ඩුව දේශපාලන නායකත්වයේ මේ හදා තිබෙන යාන්ත්‍රණේ අසමත් වීම සහ වගකීම් අත්තරීම. ඒ විතරක් නෙවෙයි. මේකත් එක්ක ගැට ගැසී තිබුණා විශේෂයෙන් ගත්තොත් ව්‍යාපාර. මේක බිස්නස් එකක් වුණා. අඩුම තරමේ මෙවැනි ව්‍යසනයක්වත් තමන් වටා ඉන්න චෞර වලල්ලේ ලාභ ආදායම් බවට පත් නොකොට ගැනීමේ වුවමනාවක් තිබුණා. එහෙම කරන්න ඕන දේශපාලන නායක. අඩුම තරමේ. සීනි ගෙනකොට හොරකම් කරගන්න දෙන්න. පොල් තෙල් ගේනකොට හොරකම් කරගන්න දෙන්න. හයිවේ එකක් ගන්නකොට කොමිස් ගහන්න දෙන්න. තමන්ගේ චෞර වලල් සනසන්න ඕන. හොඳ නෙවෙයි. චෞර වලල් සනසන්න ඕන. හැබැයි ඔබ හිතනද මෙවැනි වෛරසයක් ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න. ජනතාවගේ ජීවිත විනාශ කිරීම සඳහා ව්‍යාපාරයක් බිස්නස් එකක් බවට පත් කරගන්න දෙන්න ඕන. මේ තත්ත්වය මේ සඳහා වර්ධනය වෙන්න මෙම කොවිඩ් වසංගතය සාමාන්‍යයෙන් කියන්නේ කොරෝනාව ගරානාවක් බවට පත් කර ගැනීම. මේ කොරෝනා වෛරසය තමන්ගේ ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීම මේ ප්‍රතිවිපාක වලට අපි අද භුක්ති විඳිනවා. කොතෙන්ද පටන් ගත්තේ? ඉස්සරළම මේ සඳහා අවශ්‍ය වෙන ඇන්ටිජන් කිට් නේද? නිසි පරිදි අනුමැතියකින් තොරව තමන්ගේ චෞර වලල්ලේ සමාජිකයෝ ලංකාවට ගෙනාවා. ව්‍යාපාරය අතර ගත්තා. PCR පරීක්ෂණ කට්ටල ගෙන්වීම ප්‍රධාන ව්‍යාපාරය බවට පරිවර්තනය කරගත්තා. ඒ වගේම විදේශගත වෙන අය නිරෝධායන කිරීම ව්‍යාපාරය බවට පත් කරගත්තා. හෝටල් අරගෙන තමන්ගේ චෞර වලල්ලේ කණ්ඩායම් ඒ හෝටල් වලට එක රාත්‍රියක රුපියල් 14000 16,000 අය කිරීම සහිතව නේද? ඒ පුරවැසියන් විදේශගත ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කිරීම බිස්නස් එකක් බවට පත් කරගත්තා. ඊළඟ පිට රටෙන් ගෙනෙන අය එහෙනම් ලංකාවට ගෙනීම බිස්නස් එකක් බවට පත් කරගත්තා. ඊළඟ තමන්ගේ ඥාති සොයුරා කවුද? උදයන්ග වීරතුංග ඥාති සොයුරා විතරක් නෙවෙයි තවත් ගනුදෙනු වල හවුල්කාරයා උදයන්ග වීරතුංග ලංකාවේ කවදාවත් සංචාරක ඒජන්සියක් කරපු කෙනෙක් නෙවෙයි. සංචාරක අධිකාරී ලියාපදිංචි සංචාරක ඒජන්සියක් උදයන්ග වීරතුංගට නැහැ. මොකටද බගන්නේ? සංචාරක ඒජන්සි කඩා වැටලා තිබුණ බව අපි දන්නවා. සංචාරක ව්‍යාපාරෙම කඩා වැටලා තිබුණේ. නිසා ඒව ගොඩනැංවීම සඳහා වැඩපිළිවෙලක් හැදිය යුතුයි. හැබැයි සංචාර ඒජන්සියක් නැති කෙනෙක් යුක්‍රේන සංචාරකයන් ගේන්න පටන් ගත්තා. අරගෙන මොකද කරේ? රට පුරා නේද? කෙලිදොල් නේද? විනෝදකාමී හැසිරීම් රටාවක් එක්ක මේක ව්‍යාප්ත කරන්න පටන් ගත්තා. අද අනතුරු වංගවලා තිබෙනවා සමහර අය. මේ එංගලන්ත ප්‍රභේදය ලංකාවට අවතීර්ණ වුණේ මේ යුක්‍රේන සංචාරකයන් හරහා කියන. එහෙමම පරීක්ෂණ මූලාශ්‍රද ඉදිරිපත් කරමින් තිබෙනවා. දැන් මේ ප්‍රතිඵලය මොකක්ද එහෙනම්? මේක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගැනීම. ඊළඟ පත්තර මේ දැන්වීම් දැම්මා. මම දන්න කවදද මේවා මේ රටේ සිදු විය යුතු දේවල්. ඉන්දියාවේ වෛරසය පැතිරෙනකොට ලෝකයේ හැම රටක්ම එම වෛරසය තමන්ගේ රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නකොට අපේ රටේ පාලකයන්ගේ චෞරවලල්ලේ ගෝලෙ මොකද කරේ? දැන්වීම් දැම්ම. quarantine in Sri Lanka. USD එකට ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් 690යි. ඩොලර් 690ක් දීලා සති දෙකක් මේ නිරෝධායන කරන්න පුළුවන්. එහෙම නෙමෙයි ව්‍යාපාර කරේ මේ. ඒ නිසා මේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් තමයි
මේ ඉන්දියන් වෛරසය වැළඳුණු අය අද හම්බ වෙලා තිබෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම මේ ව්‍යසනයට හේතුවක්. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? අද වෙනකොට පෞද්ගලික ලෝහල් හෝටල් අරගෙන තිබෙනවා. හෝටල් අරගෙන මොකද කරන්නේ? වැළඳුණු අය ඒ හෝටල් වලට ගෙනියනවා. කාට හරි කියන්න පුළුවන්. ඔව් රජයේ රෝවල් වල ඉඩ කඩ මන්දි වෙලා තිබෙනවා. ඒ නිසා සල්ලි තියන අය ඒ හෝටල් එකට යන එක හොඳයි. ඔව් අපි තාර්කික හොඳයි කියන්නේ. හැබැයි හොඳ හෝටල් එකට යන්නේ සල්ලි තියෙන නිසා නෙමෙයි. රජයේ රෝවල් වල ඉඩ කඩ නැති නිසා. අද සිදුවී තිබෙන මොකක්ද? එක එක ආයතනයන් විසින් හෝටල් කුලියට අරන් තිබෙනවා. ඒ හෝටල් වල අද මේ කොවිඩ් රෝගීන් නතර කරගන්න තත්ත්වයක් මතුවී තිබෙනවා. හේමාස් ආයතනයේ ඇතුළු ලංකාවේ ප්‍රධාන පෞද්ගලික රෝහල්. දැන් හේමාස් ආයතන මා දන්නවා. ගල්කිස්ස ප්‍රදේශයක් හෝටලයක් අරගෙන තිබෙනවා. දැන් කොවිඩ් වෙළඳන කෙනෙක් එකට ඇතුළු කරන්න පුළුවන්. මාගාව තිබෙන එහෙම කෙනෙක්ගේ ගෙවන ලද මුදල 2,13,000යි. මේ දින 10ක් හෝටල් කාමරේ තියාගන්නවා. ඉතින් 2,13,000 ගෙවන්න මේ ගෙවපු රිසිට් පත බැංකුවට හේමාස් ආයතනයේ. මේ තියෙන හේමාස් කැපිටල් හොස්පිටල් ප්‍රයිවට් ලිමිටඩ් බැංකුව අංකේ තියෙනවා නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක්. හරිද? ඒකට පළවත්ති සාකාව මේ ගෙවලා තියෙනවා. 2,13,000. දැන් මොකද වෙලා තිබෙන්නේ? රාජ්‍ය රෝහල් පද්ධති පිරීලා ඇඳන්නේ කාර්ය මණ්ඩලයේ පීඩනයටපත් වෙලා යටිතල පහසුකම් වර්ධනය වෙලා නැහැ. දැන් පුරවැසියන්ට සිද්ධ වෙලා තිබෙනවා. පෞද්ගලික අංශයේ රෝහල් විසින් බදු කුලියට අරගෙන තියෙන හෝටල් වලට යන්න ලක්ෂ ගණන් ගෙවලා. ව්‍යාපාරයක් නෙමෙයිද මේ කාන්තාව මේ අම්මා. ඇය ගෙවලා 2,13,000 ගෙවලා තමයි ඇය හෝටලේ කාමරේ ගත්තේ. ඒ නිසා මෙම ව්‍යසනයේ පැතිරෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඊළඟ මෙම කොරෝනා වෛරසය ව්‍යාපාරය බවට පරිවර්තන කර ගැනීම. ඒ නිසා තමන්ගේ චෞරවලල්ලේ කණ්ඩායමට ඉඩකඩු පාසුකම් සැපීම හේතු. ඊළඟ ආණ්ඩුවත් කියනවා අපි යම් ප්‍රමාණයකට පිළිගන්නවා. මේ පිළිබඳ යම් වගකීමක් ජනතාවට තිබුණා. ජනතාව යම් ප්‍රමාණයකට වගකීම් විරහිතව හැසිරෙමින් තිබෙනවා. ඒක අරුම් පුදුම දෙයක් නෙමෙයි. දේශපාලන නායකත්වය කඩා වැටෙනකොට, යාන්ත්‍රණය කඩා වැටෙනකොට, නිසි මඟ පෙන්වීමක් පෙන්වන්න අසමත් වෙනකොට, ඒකමතිභාවයක් නොපෙනෙනකොට, දියාරු ප්‍රතිපත්තීන් සහ තීන්දුව తీරන වලට එළඹෙනකොට පොදු ජනයා නිතතින්ම දියාරු ස්වභාවයකටපත් වෙනවා. ඒකමතියක් තිබුණා නම් මොකද අධිෂ්ඨානයක් පෙන්වුම් කරමින් තිබුණා නම් දේශපාලන ව්‍යාපාර සමාජ සංවිධාන පෞද්ගලික අංශ කර්මාන්තකරුව මාධ්‍ය ආයතන මේ ඔක්කොම එක මෙහෙමුක හිටියනම් ඒක පුරවැසියෙක් හරි මේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හැසිරෙන්නේ නැහැ. හැබැයි මේ හැසිරෙන්නේ කුමක් නිසාද? සමස්ත යාන්ත්‍රයම අරාජික වුණා. සමන්ත යාන්ත්‍රයම අත්‍යරිය බවට පත් වුණා. සමන්ත යාන්ත්‍රණයම බිඳ වැටුණට පස්සේ පොදු මිනිස්සුන්ගේ ස්වභාවය ඒක. ඒ නිසා මේ වෛරසය පැතිරීම සඳහා ඒකෙත් යම් කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා අද මේ බිලිගනිමින් තිබෙන මිනිස් ජීවිත මේ වෛරසය පිළිබඳ ජනතාව ඇතුලේ ඇති වී තිබෙන බිය අපේ රටේ පුරවැසියන්ගේ ඇස් වලින් ගලන කඳුළු මේ සියල්ල අපරාධ මේ අපරාධ වලට වග කියන්න ඕන ජනාධිපතිවරයා සහ ඔහුගේ දේශපාලන නායකත්වයත් මේ සඳහා ගොඩනගන යාන්ත්‍රණය. කවුද මේ මියෙමි තිබෙන්නේ? මා දැක වාර්තා කළා තිබුණා. ගැබිණි අම්මලා දෙන්නෙක් මිය ගිය බව. ඔබ හිතන්න. ගැබිණි අම්මලා දෙන්නෙක් මිය ගිය බව. තමගේ කුසේ ඉන්න දරුවා මිය යනවා. මේ ආලෝකය නොදකපු මේ තීන්දුව తీරනට කිසිසේත්ම අහුල් නොවුණු ගැබ තුල ඉන්න දරුවා මිය යාම මොනතරම් සාහසික අපරාධයක්ද? අම්මලා දෙන්නෙක් මිය ගොස් තිබෙනවා. තවත් අම්මලා කීප දෙනෙක් අද ICU ඒකකවල ඇතුල් කරලා තිබෙනවා. මිනුවන්ගොඩ රෝහලේ මිය ගිය ගැබිණි අම්ම ගැන අපි කතා කරා මේ වෛද්‍ය නිලධාරි මහතුරු අපිට කියපු දේ තමයි. ICU ඇඳක් තිබ්බනම් ඒ අම්මා බේරගන්න තිබ්බා කිව්වා. රටේ ඇඳක් නැති නිසා ගැබිණි අම්මලා මිය යනවා.
මා දැක්ක අලුත ඉපදුණු බිලිඳෙක් මාස 3 දරුවෙක් ඊයේ මේ ගොස් තිබෙනවා. මා දන්නවා විශේෂම ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඇය තමන්ගේ මුණුබුරන් ඉපදුනහම ඔහු කොච්චර සතුටු වුණාද? මා දකිනවා මේ මුණුබුරන් සහ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ පවුලේ උදවියේ තියෙන ඡායාරූප. ඔහුගේ සෙනෙහසේ මුහුණෙන් පේනවා. ඔහුගේ සතුට මුහුණෙන් පේනවා. ඔහුගේ බලාපොරොත්තු මුහුණෙන් පේනවා. එහෙම තමයි හැම 100ම තමගේ මුණුබුරාගෙන. හැම ආච්චිම තමගේ මුණුබුරාගෙන. හැබැයි රටේ පුරවැසියන මොකද සිදු වී තිබෙන්නේ? තමන්ගේ මුණුබුරා කුසෙන් එළියට එන්නේ නැතුව මිය යනවා. තමගේ මුණුබුරා බිලිඳා මිය යමින් තිබෙනවා. ඒ මවගේ වේදනාව කුමක්ද? ඒ ස්වාමියාගේ වේදනාව කුමක්ද? තවත් බිලිඳුන් විශාල ප්‍රමාණයකට කොවිඩ් වැළඳී තිබෙනවා. පිටන කුඩා වයසේ සතිය දෙකේ දරුවන්ට කොවිඩ් වැළඳී තිබෙනවා. ආච්චිට ඉඹ ගන්න බෑ. තාත්තට වඩා ගන්න බෑ. මොන සංවේදී ප්‍රශ්නයක්ද මේක? මේ පාලකයන් මේ ප්‍රශ්නේ ඒ විදිහට දකින්නවද? ඒ විදිහට දකින්නේ නැහැ. මේ පාලකයන්ට මේවා ඉලක්කම් විතරයි. ඒ නිසා තමයි මේ ආණ්ඩු කියන්නේ මොකද්ද? ඉන්දියාවේ මැරෙන තරම් අපි මැරෙන්නේ නේ. මොන දුෂ්ට චින්තනයක්ද ඒක? මොන දුෂ්ට චින්තනයක්ද? පාර්ලිමේන්තු දෙක മന്ത്രിවරයෙක් ගණන් ඉලක්කම් සංසන්දනය කරනවා. එංගලන්තේ මෙච්චර මැරුණා අපේ මෙච්චරයි. ඉන්දියාවේ මෙච්චර මැරුණා අපේ මෙච්චරයි. ඇමරිකාවේ මෙච්චර මැරුණා අපේ මෙච්චරයි. ඒ නිසා අපි ඉතා හොඳ තත්ත්වයක ඉන්න ඕන. මම හිතන්නේ රටේ පාලකයාගේ වගකීම මොකද්ද? සෑම පුරවැසියෙකුම ජීවිත පිළිබඳ පාලකයාට වගකීමක් තිබෙන්න ඕන. සෑම පුරවැසියෙක මියයම් පිළිබඳ පාලකයාට කම්පනයක් තියෙන්න ඕන. පාලකයාට දැනෙන්න ඕන තමන්ගේ දරුවටත් පත්වෙච්ච ඉරණමක් ලෙස රටේ පුරවැසියෙකුටත් පත් වෙනකොට. පාලකයාට දැනෙන්න ඕන තමන්ගේ මුණුබුරාටත් වෙන ඉරණමක් ලෙස මේ රටේ බිලින්දෙක් මිය යනකොට. එහෙම සහ කම්පනයක් තියෙන පාලක නෙමෙයි මේගොල්ලෝ. ඒ නිසා මේ ව්‍යසනය මතක තබා ගන්න. මේ ව්‍යසනේ විශේෂම ජනාධිපතිවරයෙක් මෝඩ උඩඟුත්වයක් තිබෙනවා. උඩඟු උද්දච්ච අපරිණිත ක්‍රියාවේ මෙදිහත් වීම. ඒ නිසා මේ සිද්ධ වෙන සෑම මරණයකටම ඔහු වගකිය යුතුයි. මේ සිදුවන සෑම කඳුළු ගැලීමකටම පාලකයා වගකිය යුතුයි. උන්ට කම්පනයක්වත් නැහැ. උන්ට මේව ගණන් ඉලක්කම් විතරයි. ඉන්දියාවේ 3400යි අපේ 20යි 30යි 20යි 22යි. ඔවුන් මේවා ඉලක්කම් වලින් බලන්නේ. ඔවුන් මනුස්සත්වයෙන් මේ දේශ බලන්නේ නැහැ. මේ සියල්ලංගෙන් පෙන්වුම් කරන්නේ කුමක්ද? ඔබ හොඳින් තේරුම් ගන්න. මේ සියල්ලංගෙන් පෙන්වුම් කරන්නේ මේ සමාජ ක්‍රමයේ තිබෙන දුෂ්ටභාවය. මේ මනුස්සත්වයේ සමාජ ක්‍රමයක් නෙවෙයි. මේ සියල්ල ඉලක්කම් මත ගණනය කරන සමාජ ක්‍රමයක්. හැඟීම් ගණනය කරන සමාජ ක්‍රමයක් නෙවෙයි. මිනිහුන්ගේ සතුට, දුක, වේදනාව ඒවට බර තියෙන සමාජ ක්‍රමයක් නෙවෙයි. ගණන්, ඉලක්කම්, ඩොලර්, රුපියල්, ලාභේ මත ගණනය කරන සමාජ ක්‍රමයක්. මේ සමාජ ක්‍රමයේදී මේට වඩා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ඔබ. මේ සමාජ ක්‍රමයේදී කොහොමද කල්පනා කරනවා මේ ව්‍යාපාරය බවට පත් කරන්නේ? කොහොමද කල්පනා කරනවා මේ සමාජ ක්‍රමය ඒ මිනිස් ඝාතන ඉලක්කම් බවට පරිවර්තනය කරන්නේ? මේ දුෂ්ට අතිශය අසාර්ථක සමාජ ක්‍රමේ පරිවර්තනයකද අවශ්‍යයි. හැබැයි ඒක දිගු කාලන වැඩක්. හැබැයි කෙටි කාලන යමක් අපි කළ යුතු දෙයක්. අපි කියන පළමු කොටම ඕනෑම ව්‍යසනයකදී වගේදීම මේ ව්‍යසනයේදී දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. සාමික දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. අද අපිට අසන විදිය අපිට ලැබෙන තොරතුරු අනුව තනි දේශපාලන ආධිපත්‍යයකට මේක යටත් කරගෙන තිබෙනවා. ඒ නිසා මේක සාමික දේශපාලන ක්‍රියාකාරීත්වයට යටත් කළ යුතුයි. ඔවුන් අකමැති නම් අපි ආරම්භයේදීම කිව්වා විපක්ෂ පක්ෂ හවුල්ලු. හරි අප කමක් නැහැ. ඔවුන් විපක්ෂ පක්ෂ හවුල්ලු වීමට කැමති නැත්නම් ආණ්ඩුව ඇතුළේවත් අඩුම තරමේ සාමික දේශපාලන නායකත්වයකට මේක යටත් කරන්න. මේ ආණ්ඩුව ඇතුළේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොකද නියෝජ්‍ය සභාපති ධූරය දරපු නේද සෞඛ්‍ය අමාත්‍යවරු ඉන්නවා මේකේ.
වසංගත රෝග පිළිබඳ මහාචාර්යවරයෙක් ඉන්න ඔය ආණ්ඩුවේ ඇතුලේ. විශේෂඥ නේද? විශේෂණ වෛද්‍යවරු ඉන්න මේ පිළිබඳව. එනිසා මොකද කරන්න ඕන මේ ආණ්ඩුව? පළමු කොටම මේ ව්‍යසනයේ සඳහා යලි මේ ව්‍යසන මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය දේශපාලන නායකත්ව දීම සඳහා විපක්ෂීය පක්ෂ අහුල් කරගෙන කැමති නැත්නම් අඩුම තරමින් ආණ්ඩුව ඇතුළේ සාමූහික දේශපාලන නායකත්වයක් ගොඩනගන්න. ඒ තමයි වැදගත්ම දේ. මොකද අතිශය වැදගත් දේශපාලන තීන්දුව. ඒක වැදගත්. මම හිතනවා හිටපු ජනාධිපතිතුරු දෙදෙනෙක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යවරයෙක්. මේ අයගෙන් සමන්විත දේශපාලන නායකත්වයක් පත් කරන්න මේකට. කෙටි කාලෙ මේ ප්‍රශ්න ගැන අපි කියන්නේ. ඊළඟ මේ කාර්ය සාධක බලකාය යලි ප්‍රතිසංවිධානය කරන්න. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ප්‍රශ්නයක්සේ සලකා සෞඛ්‍ය නිර්දේශයන් අධීක්ෂණයන් මඟ පෙන්වීම සඳහා අවශ්‍ය වන බලවත් කරන්න මේ කාර්ය සාධක බලකායතේ සෞඛ්‍ය ශාස්ත්‍රය. මම නැවත කියනවා. අපි දන්නවා පුද්ගලයන් විශේෂණය තමයි. හැබැයි පුද්ගලයන් විශේෂිතයන් බවට පත් වී තිබෙනවා. ඒ අය නැවත කැඳවන්න මේ කාර්ය සභාව. අනිල් ජාසිංහ මහත්මයා, පබා පලිවර්ධන මහත්මයා, ඊළඟ අපේ ජයරුවන් බණ්ඩාර මැතිතුමා, ඒගොල්ලෝ කැඳවන්න මේ කාර්ය මණ්ඩලයට. කැඳවලා මේ යාන්ත්‍රණය යලි ප්‍රතිසංස්කරණය කරන්න. ඊළඟ ඒකමතිත්වයක් ගේන්න. සමාජයට එක විගඩම් කියන වැඩේ නතර කරන්න. එක අමාත්‍යවරු, එක අය මාධ්‍ය ප්‍රකාශකවරු, එක අයට විගඩම් කරන කතාව නතර කරන්න දෙන්න. නතර කළා රජයක් ලෙස ප්‍රතිපත්ති මේ කරුණු සමාජයට බරින් සහ ඒ විදියට ඉදිරිපත් කරන්න. අද රට තුල ආණ්ඩුව කියන කිසිදු ප්‍රවෘත්තියක් අද විශ්වාස කරන්නේ නැහැ. ඔබ හිතනවාද ඊයේ මරුණේ 26යි කියන. හැබැයි කවුරුත් කියනවාද 26ද කියලා? නෑ ඔය කිව්වට ඊට වඩා වැඩි කියනවා. ඊය හම්බුනේ 2700යි කියනවා. ඒතර කියනවා නෑ ඊට වඩා වැඩි කියනවා. අපේ ගම්වල හැදිච්ච අය වාර්තා වෙලා නැහැ කියනවා. අපේ මැරිච්ච කෙනාගේ වාර්තා වෙලා නැහැ කියනවා. ඒ නිසා ආණ්ඩුවේ දත්ත තොරතුරු පිළිබඳ අවිශ්වාසයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා යලි මොකද කරන්නේ? මේ ව්‍යසනයේදී ජනතාව ඒකමතික භාවයකට ගෙන එක අති වැදගත්. ඒ සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු තිබෙනවා. ඒ තමයි පළමු පියවර. ඊළඟ විශේෂම ගත්තොත් අපි දන්නවා මේ දේශපාලන නායකත්වයේ ඊළඟ යාන්ත්‍රණය ඊට පස්සේ ගත්තොත් එන්නත් මේ එන්නත තමයි අවසාන වශයෙන් මේක විසඳුම. එනිසා විගඩම්කාරී බෙහෙත් වර්ග එක අයට උවමනා පරිදි මාධ්‍ය නාලිකාවලට ඕන වෙන පරිදි විවිධ නිලියන්ට ඕන වෙන පරිදි බෙහෙත් හොයලා සමාජයට ඉදිරිපත් කිරීම වළක්වන්න ඕන. දැනුත් වෙනවා මොකද්ද අංගම්පොර පැණිය කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මේ දවස්වල අංගම්පොර පැණිය. එනත කරාපිටියේ කරල විකුණන්නේ කවුද? පොදු යන පෙරමුණේ අපේක්ෂකව බවට පත් වෙච්ච ප්‍රධාන නිලිය කරලේ වෙනද තානාපති වෙලා තියෙනවා. එය සුවඳ විලවුම් ගැන කතා කරොත් අපි එකඟයි. ඒ නිරූපණය සඳහා අවශ්‍ය නම් මේවලම් පිළිබඳව වෙනද ප්‍රචාරණ දැන්වීමක යුතුත් අපි එකඟයි. හැබැයි ඒ කොහොමද කරල නිර්දේශ කරන්නේ? බෙහෙත් නිර්දේශ කරන්නේ. ඒ නිසා මේ තන නැගිටින විගඩම්කාරී ක්‍රියාව නතර කරන්න ඕන. ඔබ දැක්කත් දැන් අංගම්පොර පැණියද මොකද්ද කියන එකේ සෙනග නේද? ඔය කියන දුරක් නැහැ, ඔය තියෙන මාස්ක් නැහැ. මිනිස්සු අසරණ බවට පත් වී තිබෙනවා. ඒ මිනිස්සු මොකද කරන්නේ? වැක්සින් එකක් නැහැ. අනාගතය පිළිබඳ සැකයක්. එහා ගෙදරටත් කොවිඩ් ඇවිල්ලා අපිට මොකද්ද වෙන්නේ කියලා අපේක්ෂා බංගත්වයට කඩා වැටලා තිබෙනවා. ඒ නිසා පුරවැසියන් යනවා කියන එක පස්සේ. ඒ නිසා ආණ්ඩුවක් ඉන්නවනේ මොකටද? ඒවා නිර්ණායකට ලක් කරන්න. සෑම සොයා ගන්න පරීක්ෂණ කරලා සොයා ගන්න ලබන සෑම බෙහෙතක්ම සෞඛ්‍ය අමාත්‍යාංශ ලබා දෙන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යාංශ අදාළ ක්‍රියාවලියක් ඇතුලේ අනුමත කිරීමකින් තොරව විවිධ ප්‍රචාරණ ක්‍රියාවලියට ඇතුළත් කිරීම වළක්වන්න ඕන. ඒ වේගවත් තීරණයක් ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි වැක්සින් එක පිළිබඳව විශාල විද්‍යාත්මක සංවාදය සමාජය ඇති කරන්න ඕන. අද විශාල බියක් ඇති වෙලා තිබෙනවා. සමහර අය යන චීනෙක හොඳද? මොකද සාමාන්‍ය මතයක් තියෙනවා චයිනා බඩු බාලයි කියලා.
සාමාන්‍ය හිම තියෙනවනේ. මම දන්නේ නැහැ වැක්සින් එක ගැන. නමුත් සාමාන්‍ය අපි දන්නව නේද? මොකක් හරි නේද? නිකන් චයිනා පාට් එකක් බයිසිකලෙට චයිනා කෑල්ලක් දැම්ම කිව්වොත් මිනිස්සුන්ට එනවා ආය බාල එකක්. ජපාන් එකක් උත් හොඳයි. ඔය වගේ ඔළුව වල හැදිච්ච චිත්‍ර තියෙනවා. ඒ නිසා දැන් පුරවැසියන්ට බයක් ඇවිල්ලා තිබෙනවා. ආ චයිනා එක බාල එකද? අපිට බාල එකද ගහන්න ඉන්නේ. ඒ නිසා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වුණා රටට. මේ වැක්සින් එක මෙහෙමයි, මේ වැක්සින් එක මෙහෙමයි, මේ වැක්සින් එක මෙහෙමයි. වැක්සින් වල නම් වෙනස් වී තිබුණාට විද්‍යාත්මක වශයෙන් ගත්තොත් මේව තාහුරු කරලා තිබෙනවා. ඒ නිසා මේ වැක්සින් වල පොදු ජනයාට වෙන බලපෑම වෙනසක් නැහැ. නේද? එහෙම විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍යයි. ඒ නිසාද වැක්සින් පිළිබඳව මොකද වී තිබෙන්නේ? ජනතාව තුළ විවිධ මත නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ජනතාවට වැක්සින් පිළිබඳ විද්‍යාත්මක අදහසක් යන්න ඕන. ඒ වගේම වැක්සින් ලබා ගැනීම සඳහා ක්‍රමික වැඩපිළිවෙලක් අවශ්‍යයි. එක එක කයිවාරු ගන්නවා. මීට මාසයකට කලින් කිව්වා ඖෂධ ඇමති ලක්ෂ 6 ගෙනලා ගහනවා කිව්වා මේ දෙවෙනි මාත්‍රාව. සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවේද කිව්වා. අප්‍රේල් 22 ගහන්න පටන් ගන්නේ දෙවෙනි මාත්‍රාව. අවසන් වෙන්න තියෙන මේ මාස වෙනකොට අපි දෙවෙනි මාත්‍රාව ගහලා ඉවර කරනවා. කො? ප්‍රකාශ විතරයි. ඒවා බයිලා දෙන්න මතක තබා ගන්න. ඒ නිසා දැන් කරන්න ඕන කුමක්ද තියෙන්නේ? දැන් කළ යුතු වන්නේ මෙම වැක්සින් වේගයෙන් ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය වෙන මැදිහත් වීමක්. ඒක විදේශ අමාත්‍යාංශ කොටස, ඒක සෞඛ්‍ය අමාත්‍යාංශ කොටස, ඒක පර්යේෂකයන්ගේ කොටස. මේ හරහා සම්පූර්ණ කළ යුතු තිබෙනවා. ඊළඟ මේ වැක්සින් ලබා දෙන ක්‍රමවේදය විධිමත් කරන්න දැන්වත් අඩුම තරමේ. නිකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. අහවල් දවසේ මේ කොට්ටාසි ගහනවා කියනවා. පොලිමේ ඇවිල්ලා හිටගෙන ඉන්නවා. ඇවිල්ලා තියෙන 1000යි පොලිමේ 3000යි. ඉතින් පාන්දර 7ට විතර යනවා පොලිමේ මුලට එන්න. ගහලා ඉවරකට පාන්දර හවස 2 3 වෙනවා. මේ අවිධිමත් යාන්ත්‍රණය නතර කරන්න. නතර විධිමත් යාන්ත්‍රණයක් හදන්න. හරි අපිට තියෙන දැන් මේ සාමාන්‍යයෙන් අපිට වැක්සින් ඇවිල්ලා තියෙන මෙච්චර ප්‍රමාණය. එහෙනම් ඒ ප්‍රමාණය ලබා දී හැකි අපිට 60ට වැඩි අයට. නැත්නම් විවිධ නිදාගත රෝග තියෙන අයට අපි හරි ඒගොල්ලන්ට දෙන්න. ඕගොල්ලෝ එන්න මොකක් හරි ක්‍රමවේදයක් හදන්න. එය වහම කළ යුතුයි. ඊළඟ විශේෂයෙන් දැඩි සන්තරණ සීමාවන්ට යා යුතුයි. දැන් මම දැක්කා දැනට දිනයක් තිබුණේ අද නැවත ප්‍රකාශ කරලා තියෙනවා අද රාත්‍රී ඉඳන් මොකද පළාත් අතර සංචරණ සීමා නතර කරනවා කියලා. මම හිතනවා ඒ තීන්දුව මාසයකට වඩා ප්‍රමාද තීන්දුවක් කියලා. පෞද්ගලික මට හිතෙනවා. මොකද අප්‍රේල් මාසේ 8 වෙනිදා තමයි පර්යේෂණ ආයතන විසින් කියන්නේ එංගලන්ත වෛරසය ලංකාවට ඇතුළත් වී තිබෙන බව. ඒතර තමයි සැලකිත ප්‍රමාණකින් පළාත් අතර සංවර සීමා වළක්වන අපිට පළාතක් ඇතුළේ මේක සීමා කරගත යුතු තිබුණා. ඒක මීට මාසයකට කලින් ගත යුතු තීන්දුව. දැන් අපේ තීන්දුව තියෙන මාසයකට පස්සේ. ඒ නිසා තවදුරටත් පළාත් අතර සංසරණ සීමා පැනවීම ප්‍රමාණවත්ද කියන ගැටලුව තිබෙනවා. එතකොට සෞඛ්‍ය අංශ ලබා දෙන තීන්දුව තීරණ වලට අනුව දැඩි සංචරණ සීමාවකට යා යුතු තිබෙනවා. ඒ මොකද අපි හැමදාම කියනවා මේකේ වාහක මිනිස්සුරුර සංචරණය වීම අවම කර ගැනීම මේකේ වැදගත්. තව තව අය මුහු වීම වැළැක්වීම මේකේ වැදගත්. අනතුරුව වෙළඳී තියන අය හඳුනා ගැනීම, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම, හඹාගෙන ගොස් මේ නතර කිරීම. ඒ නිසා මොකද වෙන්න ඕන? මේ රෝගය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය වෙනස් කරන්න ඕන. දැන් වෛරසය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය මොකක්ද? වෛරසය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය තමයි කොවිඩ් සමග ජීවත් වෙන. ඒක වැරදි. කොවිඩ් සමග ජීවත් වෙනවා නම් මෙහෙම තමයි. ආණ්ඩුවේ කොවිඩ් සමග ජීවත් වෙනවා. කොවිඩ් සමග ජීවත් වෙන්න පුරුදු වෙමු. ඉතින් කොවිඩ් සමග ජීවත් වෙනවා නම් මෙහෙම තමයි. කොවිඩ් සමග ජීවත් වෙන්න පුරුදු වෙනවා නම් මෙහෙම තමයි. ආණ්ඩුවට අධිෂ්ඨානයක් වෙන මොකද්ද? කොවිඩ් වලින් තොර රටක් හදමු. මේක තමයි ආණ්ඩුව අධිෂ්ඨානය බවට පත් වෙන්නේ. කොවිඩ් වලින් තොර රටක්. එහෙම તો කොවිඩ් සමග ජීවත් වෙන්න කිව්වොත් කොයි වෙලාවෙ හරි එනවා, කොයි වෙලාවෙ වැඩි වෙනවා, ආය අඩු වෙනවා, ආය වැඩි වෙනවා කියයි. කොවිඩ් වලින් තොර රටක්. ඒ සඳහා සියලු යාන්ත්‍රණයක අබද කරන්න. මේක ජාතික මෙහෙයුමක් බවට පරිවර්තනය කරන්න. තනි හුදකලා වෙන සිදුවීම් පිටපස හඹා යනවා වෙනුවට ආණ්ඩුව, දේශපාලන නායකත්වයේ, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය, අනෙකුත් දේශපාලන ව්‍යාපාර, මහජන සංවිධාන, මාධ්‍ය ආයතන, පොදු පුරවැසියන් සියලු දෙනාම ස්ථිර අධිෂ්ඨානයකට එන්න ඕන ලංකාවෙන් කොවිඩ් තුරන් කරනවා.
අන්න ඒ සඳහා අධිෂ්ඨානකට ජනතාව පෙළගස්සන්න. ඒ සඳහා අධිෂ්ඨානකට ජනතාව අවදි කරවන්න. එහෙම නැතුව නේද? අර බාල කොවිඩ් සමග ජීවත් වෙමු. දැන් මොකක්ද තියෙන්නේ? ඉතින් මෙහෙම තමයි. කොවිඩ් සමග ජීවත් වෙනවා කියන්නේ මේක. කොවිඩ් සමග ජීවත් වෙනවා කියන එක වැරදි. කොවිඩ් වලින් තොරව ජීවිතයක් කොහොමද අපි ලබා දෙන්නේ? අන්න ඒ සඳහා අවශ්‍ය මෙවලන් ටික සංකීර්ණ කරගන්නවා. ඒ සඳහා දේශපාලන නායකත්වය කොහොමද ලබා දෙන්නේ? ඒ සඳහා මෙම යාන්ත්‍රණය හදන්නේ කොහොමද? ඒ සඳහා වැක්සින් ක්‍රියාවලිය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ සඳහා අත්‍යවශ්‍ය දැඩි සංචරණ සීමාවලට යන්න ඕන. ඊට පස්සේ ඒ සංචරණ සීමා හරහා අපි දන්නවා පොදු පුරවැසියා යම් යම් ආර්ථික අපහසුතාවයටපත් වෙනවා. මොකද කරන්නේ? අපි දන්නවා පහුගිය අවුරුද්දේ අපේ රටේ ප්‍රධාන සමාගම් 2019ට වඩා වැඩියෙන් 2020 ලාභ ලබ සමාගම් තිබෙනවා. ඒ ගොඩක් සමාගම් වල කාර්යභාරයක් තිබෙනවා. ඔවුන්ගේ සමහර විට වාර්ෂික අයවැයලකදී මුදලක් වෙන් කරලා මොකද? සමාජය පිළිබඳ උන්ට තියෙන වගකීමක් තිබෙනවා. මොකද කිසි සමාගමක් පවතින්නේ සමාජයක් නොපවතින්නේ. මිනිස්සු කණ්ඩ නැතුව මැරෙනවා. සමාජයේ විශාල වෛරසෙන් ගිලිගෙන නම් සමාගම් ටික කඩා වැටෙනවා. එනිසා උන්ගේ ලාභයෙන් පංගුවක් මේ අසරණ භාවයට මේම සංචරණ සීමා හරහා අසරණ භාවයට පත්වන පුරවැසියන් සඳහා යොමු කළ යුතුයි. ඒ සඳහා අරමුදලක් හදන්න ඕන. ඒක නිකන් අර පෙට්ටගමේ ගහලා තියෙන අරමුදලක් නෙවෙයි. මම දැක්ක කොවිඩ් අරමුදල ගත්තා. මිලියන 1700 ගණනක් ඇවිල්ලා තියෙනවා. මිලියන 300 ගණනක් වියදම් කරලා තියෙනවා. මරණකොට ගෙදර ගෙනියන්න තියන් ඉන්නත් දන්නේ. එහෙම නෙවෙයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාව සඳහා වේගයෙන් මැදිහත් කරන වැඩ කරන අරමුදලක් ගොඩන ගන්නවා. ඒ අරමුදල අධීක්ෂණය සඳහා ඒකට සම්බන්ධ වෙන ව්‍යාපාර සංගම් වල නියෝජිතයන්ගේ සමන්විත අධීක්ෂක මණ්ඩල පත් කරන්න. පත් කරලා විපතට පත් වෙන ජනතාව මුදා ගැනීම සඳහා අරමුදලක් තියෙනවා. ඊළඟ අපේ රටේ නිෂ්පාදන, එළවලු නිෂ්පාදනය, මත්ස්‍ය නිෂ්පාදනය, නිෂ්පාදකයන්ගේ බෙදාහැරීම යාන්ත්‍රණය කඩා වැටෙන්න පුළුවන්. නිෂ්පාදනය කඩා වැටෙනවා, බෙදාහැරීම කඩා වැටෙනවා. මේ බෙදාහැරීම අද ගොඩක් තියෙන්නේ පෞද්ගලික අංශ සතු. නිසා පෞද්ගලික අංශ සහ රාජ්‍ය අංශේ ඒකබද්ධ යාන්ත්‍රණය ගොඩනගන්න ඕන. කොහොමද? දඹුල්ලට එළවලු ටික කොළඹට බෙදාහරින්නේ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළ සාකච්ඡා කරන්න. ඒ නිසා මෙම සංචරණ සීමා හරහා පුරවැසියන්ට ලක්විය හැකි විපත්දායක තත්ත්වයන් මුණ පැවැත්වීම සඳහා කටයුතු කරන්න. කටයුතු කළා මොකද කළ යුතු වන්නේ? වේගවත් ලෙස මෙම වෛරසය තුරන් කරනවා කියලා තිර අධිෂ්ඨානයකට එන්න ඕන. අපිට ලොකු සහතිකයක් තියෙනවා. මේට හරිම දේශපාලන නායකත්වය දෙන්න පුළුවන්. හරිම කළමනාකරන විදිය මේකට අනුගමනය කරන්න පුළුවන්. පුරවැසියන් අසරණ භාවයට පත් නොවි මෙම කොවිඩ් වසංගතය අපේ රටෙන් තුරන් කරන්න පුළුවන්. දැන් මේගොල්ලෝ කියන මොකද්ද? නෑ මේ මොනවා හරි කිව්වොත් ආර්ථිකේ වැටේ. ආර්ථිකේ වැටෙන්න දෙයක් නෑ, වැටෙමින් යන්නේ. ආර්ථික දැන් වැටෙමින් යන්නේ. ඔබ දන්නවා චීනය ගත්තොත් ආරම්භයේදී දැඩි තීන්දුව తీරන හරහා වැළක්වුවා. ලෝකේම නේද? ලෝකේ මේ වෙලේ 2020 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය ඍණ 5ක් කියලා ඇස්තමේන්තු කරනකොට ධන 2.6ක් චීනය ලබා ගන්න. ලබා ගන්නේ කොහොමද? නිශ්චිත මොහොතේ නිශ්චිත තීන්දුව අරගෙන ඒක වළක්වනවා. ඊට පස්සේ ආර්ථිකයට පුනර්ජීවනයක් දෙන්න පුළුවන්. මේක ඇතුලේ ආර්ථිකයත් බේරගෙන කොවිඩුත් බේරගෙන යනවා කියන ගමන බොරුවක්. ඒකෙන් කොවිඩ් බේරෙන්නෙත් නැහැ, ආර්ථිකය බේරෙන්නෙත් නැහැ. දැන් මේ තියෙන්නේ මිනිස් ජීවිතත් නැති කරගනිමින් ආර්ථිකයත් නැති කරගනිමින් යන ගමනක්. දැන් ඇති විදි වෙන්නේ ඒක. ඒ නිසා නව ප්‍රවේශයක් අත්‍යවශ්‍යයි. නව මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අපි කියන්නේ කරුණා කරලා දෝලාවෙන් බහින්න. ඔබ දෝලාවෙන් නැගලා මේ රටේ මිනිස් ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ. මේ රටේ දරුවන් එක්ක මේ සෙල්ලම් කර දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරමින් තිබෙන්නේ. අපේ රටේ ගැබිණි අම්මලාගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරමින් තිබෙන්නේ. අපේ රටේ වැඩිහිටි ජනතාවගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ. කරුණා කරලා ගෝඨාභය රාජපක්ෂ දෝලාවෙන් බහින්න. මේක සමාජ ව්‍යසනයක්. මේක දේශපාලන පක්ෂයට පමණක් නෙවෙයි. පුරවැසියන් හැටියට අපිට වගකීමක් තිබෙනවා. අපිට අයිතියක් තිබෙනවා. අපේ කිසිදු අම්මා තාත්තා කෙනෙක් කිසිදු දරුවෙක්
මේ ව්‍යසනය අනිස්ති ගොදුරු බවට පත් නොවිය යුතුයි. එහෙමයි පාලකයන්ට තිර අධිෂ්ඨානෙන්න ඕන. එහෙමයි පාලකයෝ හැසිරෙන්න ඕන. ඒ සහකම්පන පාලකයන්ට තියෙන්න ඕන. තෙතමනයක් නැති, සහකම්පනයක් නැති, හැඟීම් නැති වියලි මිනිසුන්ට රට පාලනය දෙනවද? රටක් කරන්න පුළුවන්. ඒ බැරි බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. එනිසා අපි නැවත කියන ගෝඨාභය රාජපක්ෂ දෝලාවෙන් පහින්න. බැහැලා අනේකට අහුම්කම් දෙන්න. අනේකාගේ අදහස් Tamanට උරා ගන්න සමත් වෙන්න. මේ ව්‍යසනයට මැදිහත් වෙන්න. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා හිටියේ. ජේ.ආර්. ජයවර්ධන එක කාලයකදී කිව්ව පුරවැසියන්ට තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න කියලා. අද ගෝඨාභය රාජපක්ෂ ඒක කිව්වේ නැතුවට කරලා තියෙන්නේ ඒක. හැම පුරවැසියාගේ මත මනසේ ක්‍රියාත්මක වෙමින් තිබෙන කුමක්ද? අපි ආණ්ඩුව ආරක්ෂා කරයි කියලා කවුරුත් හිතනවද? අපි මේ හදලා තියෙන යාන්ත්‍රණ ආරක්ෂා කරගල හිතනවද? හැම පුරවැසියම ද කල්පනා කරන්නේ මම ආරක්ෂා වෙන්න ඕන. මම උණු වතුර අල්ල ගන්න ඕන. මම කොත්තමල්ලි බොන්න ඕන. මම නේද? එහෙම නෙවෙලා තියෙන්නේ. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන කිව්වා තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මිනිස්සුන්ට එහෙම කරලා තියෙනවද? ඒ නිසා ආරක්ෂාව ආණ්ඩුව සපයන්නේ නේ. රැකවරණය ආණ්ඩුව වෙන්නේ. මේ ව්‍යසනයෙන් ගොඩ ගැනීම කියලා ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා ජනතාව විශාල බියකට පත් වෙලා සන්ත්‍රාසයකට පත් වෙලා අපේක්ෂා භංගත්වයට පත් වෙලා ගම්වල ජනතාව ගෙවල් වලට ගිහලා බලන්න කියන මේ නායකයන්. දුරකථනකින් අහන්න උන්ගේ ජීවිත කතාව. ඒ නිසා මේ සමාජයේ මේ විපතින් මුදවා ගැනීම සඳහා මැදිහත් වීමක් කළ යුතුයි. දේශපාලන ව්‍යාපාරයකට අපේ පැත්තෙන් උපරිම දායකත්වයේ ඒ සඳහා අපි ලබා දෙන සූදානම්. මේ රටේ පුරවැසියන් ගිල්ලා හටින්නේ අවසානයේදී මේ පාලකයන් ඔබට උරුම කරලා තිබෙන්නේ ඔබේ ආරක්ෂාව ඔබ සපයාගත යුතුයි කියන ස්ථානට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා පුරවැසියන් හැම දෙනාම තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගැනීම සඳහා අවශ්‍ය වෙන සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න කියලා අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටිනවා. මොකද ඔබව මේ පාලකයා අත්හැරලා තිබෙන්නේ. ඔබව පිළිබඳ වගකීම මේ පාලකයා අත්හැරලා තිබෙන්නේ. ඔබව පිළිබඳව මේ පාලකයාගේ තිබෙන බැඳීම අත්හැරලා තිබෙන්නේ. මේ කරුණු කීපය තමයි ඔබට ඉදිරිපත් කරන්න උනේ යමක් තරම දීර්ඝ වුණත්. මොකද අපි දවස් කීපය කාලයක් අපි මේක නිහඬව බලන් හිටියා. මේ තත්ත්වෙ කොතන වර්ධනය වෙන්නේ කියලා. නමුත් අපි හිතනවා මේක තීරණාත්මක සම්දිස්ථානයක ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ සහතික වශයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මේ සමාජීය ජීවත් බේරා ගැනීම සඳහා අපේ දේශපාලන ව්‍යාපාරයකට අපේ හඬ නැගීම අපේ මැදිහත් වීම උපරිම ලෙස කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි දැක්කා ඊයේ සංකරණ සීමා පනවන. දැන් සංකරණ සීමා පනවන ඒ සම්බන්ධ මාධ්‍යවල මේ ඇත්තටම මොකක්ද මේ ආණ්ඩුවේ මාධ්‍යවලදී කතරේ ගන්න. ඇත්තට මම මේ කියන්නේ මේ මුළු එකම දැන් මේ අරාජික වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු යාන්ත්‍රණයක් කඩා වැටුනහම මුළු දේම අවුල් සාගතර බවට පත් වුනම ඔක්කොම අවුල්. දැන් මාධ්‍ය නිවේදනයක් ගහනවා පළවෙනි ප්‍රශ්නේ. මාධ්‍ය නිවේදනයේ ප්‍රධාන දේ තමයි ඒ සංචරණ සීමා පටන් ගන්නෙ කවද්ද කියලා. ඇත්තටම අමාරුයි අවසන් වෙන දිනේ කියන්නේ. මොකද මේක දිහා අධීක්ෂණය කරලා තමයි කියන්නේ. හැබැයි මේකේ තියෙන්නේ මොකද්ද? මේ මාධ්‍ය නිවේදනයේ තියෙන අවසන් කරන දිනේ කියනවා. පටන් ගන්න දිනේ අද උදේ දෙකද කියන්නේ. ඉතින් මොන තරම් අපරිණිතද? දෙවැනි එක තාමත් භයානකයි මේ තත්ත්වය. ඒ කියන්නේ මම දැක්කා WHO එක චීනයේ එන්නත සඳහා අවසර ලබා දුන්නේ ජනාධිපතිවරයා කතා කරාට පසුව. ඒකේ ප්‍රශ්න දෙකක් පැන නගිනවා. එකක් තමයි පොදු ජනයා තුල මතයක් යනවා. ඒ කියන්නේ WHO කියන සංවිධානයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක් ජනාධිපතිවරුන්ගේ තීරණ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි දන්න ඕනේ. පිළියන්දල වැව්වාම ලොකුගේ අරිනවා. ඒ වගේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. අවසර ලබානු දී ඉන්නවා. ජනාධිපති ගෝඨාභය කතා කරපුවම අවසර දෙනවා. එවැනි අදහසක් ලෝක සෞඛ්‍ය සංවිධානය කරේ හැදෙන එක වැරදි. එක. දෙක මේ එන්නත පිළිබඳව විශ්වාසෙ බිඳ වැටෙනවා. ඒතර එන්න මොකද්ද? එන්නත හොඳ නෑ. ජනාධිපති කිව්ව නිසා දුන්නා. මගේ නෙම දීලා නැහැ. හරිද? නමුත් පුරවැසියන් තුල හැදෙන චිත්‍රය ඒක. එන්නත දැන් අපි දන්නවනේ මේ දැන් ඔය අපේ සාමාන්‍යයෙන් ගත්තම ජනාධිපතිවරයා ගමකට ගිහපුවාම කැලේ කපනවා. නීති අදාළ නැහැ. ජනාධිපතිවරයා කියවම කැලේ කපනවා. කොහොමද පහුගිය දවස්වල තිබුණේ?
එතකොට එනවා මේ එතකොට කැලේ කපන්න නීතියක් නැහැ. හැබැයි ජනාධිපතිවරයා කිව්ව නිසා කපනවා. වැක්සින් එකත් හොඳ නැහැ. හැබැයි ජනාධිපතිවරයා කිව්ව නිසා දෙනවා. ඒකෙන් ජනතාවට යන මේ වැක්සින් එක පිළිබඳව දෙන සැකය. ඒ වගේම මම දැක්ක තවත් තිබුණා මේ වැක්සින් එක අද ඉඳන් දෙන්න ආරම්භ කරනවා. චීන වැක්සින් එක. හැබැයි ඊයේ වෙනකොටත් මම දැක්ක ගොඩක් තැන්වල වැක්සින් එක දෙන්න පටන් ගත්තා. ඒ නිසා මම හිතන්නේ අර ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ ජනතාවට විශ්වාසවන්ත ලෙස දත්ත තොරතුරු ලබා දීම මෙවැනි ව්‍යසනයකදී වැදගත්. ඒතර තමයි ජනතාව ඒකමතියකට එන්න පුළුවන්. දැන් ඔය ප්‍රශ්නේ දුනා සමහර අය හිතන්න පුළුවන් නෑ ඔය ජනාධිපතිවරයා ලකුණු දාගන්න කියන්නේ ඇති. නේද? දැන් ඔය සමහර අය හිතන දැන් WH සංවිධානය ඒ ඉදිරිපත් වෙලා තියෙන ලේඛන මත තමයි අවසර දෙන්නේ නැත්තේ. ජනාධිපතිවරයාත් ඊට කලින් දවසේ කතා කරන්නේ නැති. එදා හරි. දැන් සාමාන්‍යයෙන් මේ කුකුලා හඬනවා උදේට. ද කුකුලා හිතනවා කුකුලා හඬන නිසා තමයි ඉර පායන්නේ කියලා. අන්න ඒ වගේ වැඩක් මේක. හරිද? ඒතර සමහර පුරවැසියෙක් හිතන්න පුළුවන් ජනාධිපතිතුමා කිව්ව නිසා තමයි. සමහර අය හිතන්න පුළුවන් නෑ ඔය කිව්වට ජනාධිපතිතුමා ලකුණු ටිකක් දාගන්න try කරන්නේ නැති. ඒක වෙන්නේ නැති. සමහර අය හිතන්න පුළුවන් එන්න තියෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති එන. ජනාධිපතිතුමා කියලා තමයි බේරගත්තේ. ඒ නිසා මොකද වෙ කියන්නේ? පොදු ජනතාව ඒකමතියකට එන එක වළකිනවා මේ වගේ ප්‍රකාශ වලින්. එවැනි ලාභ හරිද? දේශපාලන වාසි අත්පත් කර ගැනීම සඳහා කරන බාල දේශපාලන හේතු කොටගෙන පුරවැසියන් ඇතුළේ ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙනවා. මෙම ප්‍රශ්නේදී අත්‍යවශ්‍ය ව්‍යාකූලත්වයේ නෙවෙයි මේ ප්‍රශ්නේදී අවශ්‍ය ඒකමතික භාවය. පොදු සමාජයට ඒකමතික පණිවිඩයක් ලබා දිය යුතුයි. ඒකම කිව්වම පිළියම් තත්ත්වය. පිළියම් තත්ත්වය අපි දැක්කා සම්මුඛතා කට්ටියද ඕක කියනවා. මේ තත්ත්වය ඇතිවීමට මගේ බලපෑමක් නෑ මේ සෞඛ්‍ය අංශ තමයි වල කියන්නේ. මම කිව්ව පරිදි අරින්න ඕනේ නෑ කියලා. අන්තිමට ඔහු කියන්නේ සෞඛ්‍ය අංශ තමයි මේක තමයි කියන්න ඕනේ කියලා. දැන් පිළියම් තත්ත්වය මේකට බැරම් කියලා ඒ කාර්යාලයෙන් ප්‍රකාශ කරනවා. මේ ඇත්තටම මේ වගේ දේවල් සිදු වෙන්න ඕන දේවල්ද? ඔව් මෙවැනි වෛරස් වසංගතයකදී රටේ ජනතාව තුළ විශ්වාසය ඇතිවන අන්දමට තමයි සියලු දේවල් ක්‍රියාත්මක කළ යුතු වන්නේ. පිළියන්දල සිදුවීමෙන් පැහැදිලි වෙනවා දේශපාලන බලපෑම හරහා ලොක්ඩවුන් එක ඉවත් කරගත්තා. අද ඒ ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත් වෙමින් යන්නේ. මොකද මේ වෛරසය මර්ධනය කිරීමේදී මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමේදී අපි දත්ත හොයාගන්නේ බිම් මට්ටමේ වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ MOH හරහා. පිළියන්දල ප්‍රදේශයේ බාර MOH නිලධාරීතුමිය බොහොම පැහැදිලිව ඉල්ලා හිටියා. ඇගේ නිර්දේශය වුණේ ආසාද්‍යයන් ප්‍රමාණය වේගයෙන් වැඩි වෙනවා. ඒ වගේම පිළියන්දල පොදු වෙළඳපොලේ ව්‍යාපාර කටයුතු කරපු අවුරුදු 40ක පමණ කෙනෙක් හදිසියෙම මිය යනවා පසුව හොයා ගන්නවා කොරෝනා නිසා මිය යන්නේ කියලා. මේ සියලු තත්ත්වයන් සලකලා තමයි ඇය කොළඹ දිස්ත්‍රික්කයේ බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඉල්ලන්නේ ඒ ප්‍රදේශය ලොක්ඩවුන් කරන්න කියලා. ඉතින් ඒ තීන්දුව තමයි අවසානයේදී ගාමිණී ලොක්කු ඇමතිවරයා මැදිහත් වෙලා යලි ආපසු හරවන්නේ. දැන් බොහොම පැහැදිලි ඒ ප්‍රදේශයේ වේගයෙන් ආසාදිතයන් හමු වෙනවා. ඒ ආසාදිතයන් හමු වෙන ප්‍රතිශතය සමහර තැන්වල 60යි 70යි. දැන් අපි දැනගන්න කැමතියි ලොකුගේ ඇමතිවරයාගෙන්. ඔහු කිව්වනේ මේ පොදු වෙළඳපොලේ වෙළඳන් කිව්වා මට මේක අරින්න කියලා. බුද්ධ්‍යංශ වාර්තා අනුව තමයි මම මේක අරින්න කියලා කිව්වේ කියලා. දැන් අපි දැනගන්න කැමතියි කවර බුද්ධ්‍යංශ වාර්තාද ලොක්ගේ ඇමතිවරයාට ලබා දීලා තිබෙන්නේ පිළියන්ද ලොක්ඩවුන් එක අයින් කරන්න කියලා. මේ වෙනකොටත් සැලකියුතු ග්‍රාමසේවක ප්‍රමාණයක් එකෙන් එක ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මෙවැනි වැරදි දේශපාලන තීන්දුව සහ දේශපාලන බලපෑම් වලට ජනාධිපති කාර්යසාධක බලකා යටවීමේ ප්‍රතිඵලය අද පිළියන්දල ජනතාව භුක්ති දෙනවා. දැන් හැබැයි ඒ තිබුණු කමිටුවේ නිර්දේශනා තිබුණා කියන්නේ මේ ඒක ගැටකේවා ගෙනියලා ඒක කමිටුවක්ද හරිය මොකක්ද වෙලා තියෙන්නේ මෙතන? ඇත්තටම මේ වගේ වෙලාවක වසංගතයේ වේගයෙන් පැතිරෙන වෙලාවක අපේ සෞඛ්‍ය අංශවල සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉඳලා පහළම මට්ටමේ සුළු සේවකයා දක්වා මේ යාන්ත්‍රණයට දායක යුතු වෙලාවක කොහේරි ප්‍රදේශයක් ලොක්ඩවුන් කරලා ඉවත් කරාම ඒ පිළිබඳව යලි සලකා බලන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු කණ්ඩායමක් යවන්න සිදුවීමම මේ යාන්ත්‍රණය කරව බරපතල හානියක්.
මේ වෙලාවේ එවැනි ශ්‍රමය අපතයවීමක් කරන්නට අපේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් නැහැ. නිසා දැන් වෙලා තිබෙන්නේ මොකද්ද? දේශපාලන තීන්දුවට අනුව තමන්ගේ ප්‍රකාශයන් විවිධ ආකාරයෙන් කරන්නට සෞඛ්‍ය බලධාරීන්ට බල කරලා තිබෙනවා. ඒකෙන් ඔවුන්ගේ විශේෂඥභාවයත් ඔවුන්ගේ පළපුරුද්දත් හැල්ලුවට ලක් වෙන එකයි සිද්ධ වෙන්නේ. ලොකුගේ ඇමතිවරයා හෝ රටේ දින ජනාධිපතිවරයා ගන්න දේශපාලන තීන්දුව සාධාරණීකරණය කරන තැනකට මත දක්වන්න ගියොත් එම සෞඛ්‍ය අංශයේ බලධාරීන් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් බලන මට්ටමේ ඉන්න කණ්ඩායම වල යම් චකතියක් වුණා කියලා පිළිගන්නේ නැහැ. පැහැදිලිවම දැන් ඒ ප්‍රදේශයේ මම දන්නවා ඒ ප්‍රදේශයේ වැඩ කරන අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය අය බොහොම කැපවීමෙන් සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක මිටකට අරගෙන මේ කොරෝනා සටනට මුහුණ දෙමින් ඉන්නවා. ඒතර මේකෙන් වෙන වැඩේ තමයි දේශපාලන අධිකාරිය තමන්ගේ හයිය පාවිච්චි කරලා ජනාධිකාරී සාධක බලකාය හරහා මෙවැනි තීන්දුව ගත්තට පස්සේදී අධෛර්යයටපත් වෙන්නේ අකර්මණභාවයටපත් වෙන්නේ ඒ MOH ඇතුළු පහළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඒක බරපතල වැරදි ආදර්ශයක්. මොකද මෙවැනි වසංගතයකදී නිවැරදි තොරතුරු සපයන ජනතාවගේ විශ්වාසය දිනා ගන්නවා වගේම ඉහළ සිට පහළට ලබා දෙන ආදර්ශයත් වැදගත් ජනතාව තුළ ඒකමිතිය පවත්වාගෙන යන්න. දැන් මීට වෙනත් ප්‍රශ්නයක් දැන් මේ අපි දකිනවා මේ දැන් මීට දැන් මේ වෙනකොට මේ ගැසට් සම්බන්ධ ප්‍රශ්න මේ ගැසට් රිවර්ස් වෙනවා. නැවතත් කතාවක් ගැසට් දෙකක් ඒ සම්බන්ධයෙන් කතා බහට ලක් වෙනවා මේ රසායනික පොහොර තහනම සහ ෆාම් ඔයිල් සම්බන්ධයෙන්. ඇත්තටම ආණ්ඩුව මේලා මේ ගන්න ක්‍රියාමාර්ගය නිවැරදිද? විශේෂයෙන්ම මේ ආණ්ඩුව තීරණ ගන්නේ එම තීන්දුව කවර ආකාරයේ අහිතකර බලපෑම් ඇති කරයිද ඒ ඇති කරනු ලබන බලපෑම් සඳහා තියෙන විසඳුම් මොනවාද කියන ඇගීමකින් තොරව. ඒ නිසාම තමයි ඔවුන්ට හැම වෙලාවම සිදු වී තිබෙන්නේ නිරන්තරයෙන් ගන්න තීන්දුව අකුලක්. දැන් ජනාධිපතිවරයා විසින් සාමාන්‍යයෙන් එම පාක්ෂිකයන්ද එතුමාගේ පාක්ෂිකයන්ද මුහුණ දෙලා තියෙන අර්බුදයක් තිබෙනවා. ඔව් තීන්දුවක් ගත්තාම මේකට ඇගීමක් කරලා ලියනවද කියලා සැකයක් ඇවිල්ලා තියෙනවා. මොකද ඇගීමක් කරලා ලියන්න බෑ. තව පැයකින්, තව දෙකකින්, දවස් දෙකකින් ඒ තීන්දුව වෙනස් වෙනවා. ඒ නිසා අතර මෙහි තිබෙන්නේ අන්කවරක්. දැන් මම ඊට කලින් කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දැක්ම නහය දුරට වඩා එහාට නෑ. ඉතින් ඒ දුර තමයි පේන්නේ. ඒ නිසා තමයි ගනු ලබන තීන්දුව හැම වෙලාවකම ආපහු හරවන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔය ෆාම් ඔයිල් පිළිබඳ තීන්දුව ආපසු හරවනවා. මම දැක්ක පොහොර ගැනත් නැවත ගැසට් එක සංශෝධනය කිරීම සඳහා යෝජනා ඇවිල්ලා තිබෙනවා. මීට පෙර පරිප්පු සීනි අඩු කිරීම සඳහා ගාපු ගැසට් නිවේදන ආපසු ඇරෙව්වා. ඒ නිසා සාමාන්‍ය ගැසට් රිවර්ස් කියලා තමයි වැඩිපුර සාකච්ඡාව තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ තීන්දුව ගැනීමේදී එකක් ඊට අදාළ සියලු පාර්ශ්වයන් එක්ක විධිමත් විවෘත සාකච්ඡාවක් කෙරෙන්නේ නැහැ. දෙක එයින් විය හැකි අතුරු ප්‍රතිවිපාක සහායකට ලබාගත යුතු විසඳුම් පිළිබඳව නිසි ඇගීමක් නැහැ. ඒ නිසා තීන්දුව අරගෙන දින කීපයකට පසුව තමයි ඒ තීන්දුවේ තිබෙන බරපතලකම දැනෙන්නේ. එතකොට එය අකුලා ගැනීම සඳහා ප්‍රයත්නයක් තිබෙනවා. ඒ නිසා එකෙන් පෙන්වුම් කරන්නේ ඔහුට ගොඩක් දුර පේන නායකයෙක් නෙවෙයි. ඔහුගේ නහයේ දුරෙන් එහාට පේන්නේ නැති නායකයෙක්. අපි දැක්කා ඊයේ සමුගිජන බලවේගයේ කියන මේ සර්වපාක්ෂික සමුළුව ඔබතුමා මම හිතනවා සර්වපාක්ෂික සමුළු කියන්නේ විගඩක්. පක්ෂ 40ක විතර නායක වෙනවා 80ක් විතර. උදේ 10ට විතර එක්කෙනා විනාඩි 3 කතා කරන්න පටන් ගන්නවා. ඉවර වෙනකොට නේද 11 වෙනවා. එන ගමන් ටීවී එකට කට් එකක් දීලා එනවා. ඔන්න සර්වපාක්ෂික සමුළු. ඔබ දන්නවා. ඉතින් මම හිතන්නේ සමගි ජන බලවේගය අයට ඇති සජිත් ප්‍රේමදාසට ගිහිල්ලා ওই සභාවම විනාඩියක් දෙකක් කතා කරන්න. එනකොට මාධ්‍යට කට් එකක් දීලා එන්න. ඔය ප්‍රේමදාසගේ හැටි. ඒ ඔය සඳහා තමයි සර්වපාක්ෂික සමුළු. අපි හොඳට දකිනවා මෙතෙක් වෙච්ච කිසි සර්වපාක්ෂික සමුළුවක්
ඒ සඳහා අවශ්‍ය වෙන විධිමත් ක්‍රියාමාර්ගකින් තොරව තමයි විසිරු හැරමින් තිබෙන්නේ. ඒ නිසා අපේ අදහස වෙන්නේ එවැනි ලොකු සමුළු නෙවෙයි. විධිමත් යාන්ත්‍රණයක පංගුකරුවන් තමයි විය යුතු වන්නේ. එහෙම නැතුව අපිට ගිහිල්ලා මේ කියපුවා සම්පින්න කළා විනාඩි 3 මට කියලා එන්න පුළුවන්. මොකද ඉතින් ඵලය. එන ගමන් මේ සර්වපක්ෂ සමුළු තිබ්බ අපි මේවා කිව්වා කියලා මාධ්‍යට කියලා එන්න පුළුවන්. ඔච්චරයි. එනිසා ඒ වගේ කිසි ඵල රහිත එකක්. හැබැයි ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාට වටිනවා ඇති. මොකද එතෙන් ගිහිල්ලා විනාඩි 2-3ක කතාවක් කරන්න පුළුවන්. එන ගමන් කට් එකක් දීලා එන්න පුළුවන්. ඔච්චරයි ওই සර්වපක්ෂ සමුළු වල තියෙන ප්‍රතිඵලය. සංගත තත්ත්වයේ මඩපවස් ගන්න මේ වගේ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් කවුරුද දෙයක් කරන්න හොඳ නැද්ද? නෑ මම හොඳයි. ඒ තියෙන එකයි මෙම ආණ්ඩු නියෝජනය කරමින් කණ්ඩායමක් එනවා. විපක්ෂ නියෝජනය කරමින් කණ්ඩායමක් එනවා. ඒක 15ක 20ක ඉතා කුඩා කණ්ඩායම් බවට පත් කරගත හැකියි. ආණ්ඩු නියෝජනය කරන පක්ෂ 30ක් විතර ඉන්නවා. ඒ 30ෙන් වෙනවා. හරිද? සජිත්ලගේ පක්ෂය ඇතුළත මම හිතන්නේ නේද? පක්ෂ 4ක් 5ක් තියෙනවා ඔක්කොම යනවා. ඇති ඵලය මොකද්ද? ආණ්ඩුවට පුළුවන් ආණ්ඩු යෝජනා ටික අරගෙන ඉන්නේ කණ්ඩායමකට නේද? විපක්ෂ කණ්ඩායම් වලට පුළුවන් කණ්ඩායම් 3ක් විතර ඉන්නවා. ඒ 3ට තමන්ගේ අදහස ඉතා කුඩා කණ්ඩායමක් ඇතුලේ හොඳ විධිමත් සාකච්ඡාවක් කරා යාන්ත්‍රණي මෙහෙවීම, නැවත රැස්වීම, සමාලෝචනය එවැනි මැදිහත් වීමක් විතර මේකට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව කාලේ කන කතා සාප්පු නෙවෙයි. ඒක තමයි අපි දැන් ඇඳුම් කරනවා. දැන් රැල්ලක් තියෙන දැන් කරනවා රැල්ල. වැඩේ දින වීම හොඳයි. හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි අවධානය යොමු කරන්න ඕන. ඇඳන් නැති වෙනකොට ඇඳන් හදන. හෙට පෙට්ටි මදි වෙනකොට පෙට්ටි හදයි. ඊළඟ මෝචරි මදි වෙනකොට මෝචරි හදයි. ඒ නිසා දැන් අවශ්‍ය වී තිබෙන්නේ මේ මෝචරි හදන පෙට්ටි හදන වැඩපිළිවෙලක් නෙවෙයි. අවශ්‍ය වී තිබෙන්නේ මෙම වෛරසයේ ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීම සඳහා වැඩපිළිවෙලක්. ඒ මැඩ පැවැත්වීම සඳහා ඇඳන් වල යම් අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒක සපේන එක වෙනම දෙයක්. හැබැයි මූලික ලෙස හැදිය යුතු කොහොමද? මේ වෛරසයේ මැඩ පැවැත්වීම වැළැක්විය යුතුයි. මැරෙන ප්‍රමාණය නතර කළ යුතුයි. ඒ සඳහා සැලැස්මක් හදලා ඒ සැලැස්මේ සම්පූර්ණ කළ යුතු කොටස් ලෙස තමයි සම්පූර්ණ කළ යුතු වන්නේ. එහෙම නැතුව නේද? දොස්තර මහතුරුන්ට දැන ගහගෙන ලෙඩා බලන ඇඳන් නෙවෙයි. සාමාන්‍ය දොස්තර මහතුරු නේද? ඔබ දන්නවා ඇඳකට යන හිටගෙන යන්නේ. ඉතින් මම දැනගාගෙන ලෙඩ බලන්න වෙන්නේ. එහෙම ඇඳන් නම් නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ.